ඔව් අපි ගිය සතියේ කතා කෙරුවා දුවනිය කියන කතන්දරේ. පැහැදිලිද? දුවනිය කියන කාරණේ. එතකොට දැන් අපි මේ වෙනකොට චලිතය කියන කතාව යටතේ ඇවිල්ලා මේ දෝලන චලිතය ඊට පස්සේ මේ මුලින්ම ආවර්තීය චලිතය ඊළඟට දෝලන චලිතය ඉවත් කම්පනය දෝලන සහ කම්පනය එකට යන්නේ ඊළඟට සරල අනුවර්තී චලිතය කියන කාරණේ පැහැදිලි කරගත්තා. ඊට අනුව ගන්නුත් හැදුවා. සරල අනුවර්තී චලිතය කියන කාරණේ තමයි අපි පැහැදිලි කරගත්තේ. සරල අනුවර්තී චලිතය දෙන වස්තුවක චලිත රාශිය සඳහා අපි සමීකරණ ලබා ගත්තා. ඒ චලිත රාශි පස්තරගත කෙරුවා කාලයත් සමග සහ විවිධ විචල්යන් සමග. ඒ ටික අරගෙන ඊට පස්සේ තමයි අපි තරංග කියන කතාවට ගියේ. පැහැදිලිද? තරංග යටතේ අපි තරංගවල ಗುಣ තමයි දැන් මේ කතා කරගෙන අවසානයේ නවත්තලා ඊළඟට දුවණියට පැන්නේ. ඉතින් තරංගවල ගුණ යටතේ අපි කතා කරද්දී පරාවර්තනය, වර්තනය, විවර්තනය, නිරෝධනය, ද්‍රවණීය කියන ගුණයත් අපි කෙටියට හඳුනාගත්ත හැකි. අපි ඒකත් බලමු පොඩ්ඩක් ඉස්සරහට. පරාවර්තනය, වර්තනය, විවර්තන. දැන් විවර්තන රටා හැම අපි ඇඳා නිරෝධනය පැහැදිලි කරගත්තා. ඊට පස්සේ ඒක ආශ්‍රයෙන් දැන් නුගසුම් ඇතිවීම වගේ කතාවලට ගියා. නුගසුම් ඇතිවීමට මොකද නුගසුම් ඇතිවීම කියලා කියන්නේ? ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාත යුතු තරංග දෙකක් ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාත යුතු තරංග දෙකක් අධිස්ථාපනය වීමෙන් සමාන කාලාන්තර තුල විශාල විස්තරයක් සහිත තරංගයක් ගොඩනැගී. පැහැදිලිද? මේක තමයි නුගසුම් කියන්නේ. නුගසුම් ආශ්‍රයෙන් නුගසුම් භාවිතා කරලා අපි සංඛ්‍යාතය නොදන්නා හැබැයි ආසන්න වශයෙන් දැනගන්නත් ඕනේ මේකට. සරසුලක සංඛ්‍යාතය සෙවීම කියන කාරණේටත් ගියා. ඒකත් අපි ගිය වීඩියෝෙන් කතා කරලා ඊළඟට දුවණියට පැන්නනේ. දුවණිය ගත්තාම අපි කිව්වා මේ දුවණිය කියලා කියන්නේ ඇත්තටම කිව්වහම මේ ශබ්දයේ හර්ට්ස් 20 සහ 20000 අතර පරාසය තමයි භෞතික විද්‍යාවේදී දුවණිය කියලා හඳුනගන්නේ. හර්ට්ස් 20000ට වඩා වැඩි නම් ඒක අති දුවණිය. 20ට වඩා අඩු නම් අදූ දුවණිය. පැහැදිලිද? හරි. අපි ඒ යටතේ කතා කරන යද්දී මුලින්ම කිව්වේ යම්කිසි ශබ්දයක් තවත් ශබ්දයකින් වෙන්කර හඳුනා ගැනීම සඳහා ශබ්දයේ තියෙන ලක්ෂණ තුනක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ලක්ෂණ තුනක්. මතකද මේ ලක්ෂණ තුන? එකක් තමයි තාරතාවය. තාරතාවය කියලා කියන්නේ සංඛ්‍යාතය මත රඳා පවතින ගුණය. සංඛ්‍යාතය මත රඳා පවතින ගුණය. ඒක අපි කිව්වා සංඛ්‍යාත අනුව දුවනේ කොටස් වලට කඩනවා කියලා. ඒකෙදී හර්ට්ස් 20 20000 මේ කලාපේ ගත්තම අපි මේකට දුවණිය කියලා කියනවා. මේක දුවණිය. එතකොට මේක අදෝදුවණිය සහ මෙහි අතිදුවණිය. පැහැදිලිද? මෙන්න මේ සංඛ්‍යාත අනුව මේ දුවණිය මේ විදිහට තමයි මේ ශබ්දේ කැඩුවේ. එතකොට අපි කිව්වා ඒ අනුව අපිට යම් ශබ්දයක් තව ශබ්දයකින් වෙන් කර හඳුනා ගැනීම සඳහා මේ සංඛ්‍යාතය කියන ලක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊළඟට දෙවෙනි එක තමයි අපි කතා කරුවේ හඬේ සැරහෙවත් විපුලතාවය කියන කතාව. දැන් ඒක තමයි සාකච්ඡා කර යන්නේ. හඬේ සැරහෙවත් විපුලතාවය කියන කාරණය. මේක හොඳට තේරුම් ගන්න. හඬේ සැරහෙවත් විපුලතාවය යම්කිසි ශබ්දයක හඬේ සැර කියන එක රඳා පවතින්නේ ඒ අදාළ ශබ්දයේ දුවන තීව්‍රතාවයේ මත. යම් ශබ්දයක දුවන තීව්‍රතාවය අනුලෝම සමානුපාතික වෙනවා පීඩන විස්තරයේ වර්ගයට. දුවන තීව්‍රතාවය සමානුපාතික වෙනවා ඇත්තටම තරංගයේ විස්තරයේ වර්ගයට සහ අදාළ තරංගයේ සංඛ්‍යාතයේ වර්ගයට. පැහැදිලිද? අදාළ තරංගයේ සංඛ්‍යාතයේ වර්ගයට. නමුත් අපිට මේ තරංගයක් නෙමෙයි ශ්‍රවණය වෙන්නේ. අපිට ශ්‍රවණය වෙන්නේ මේ හඬේ සැර වශයෙන්නේ මේක එන්නේ. උට ඒ කියන්නේ අතරම මේ පීඩන තරංගයක් නේ. ඒ නිසා තමයි ওই පීඩන විස්තරයේ වර්ගයට අනුලෝම සමානුපාතය කියන්නේ. මම මේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මේ බලන්න හඬේ සැර තරංගයේ තීව්‍රතාවයට
ධ්වනි තීව්‍රතාවයේ මත රඳා පවතිනවා කියලා අපි කිව්වා. ධ්වනි තීව්‍රතාව මත රඳා පවතින. හඬේ සැර ධ්වනි තීව්‍රතාව මත රඳා පවතින. හරි. ඒක පැහැදිලිද? ධ්වනි තීව්‍රතාවය කියන එක ගත්තාම අපි ධ්වනි තීව්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක් තුලින් ඊට ලම්බක යන ධ්වනි ශක්තියනේ. ඒකක කාලයකදී ඒකක ලම්බක වර්ගඵලයක් තුලින් ඒකක වර්ගඵලයක් තුලින් ඊට ලම්බක යන ශක්තිය තමයි ධ්වනි තීව්‍රතාවය කියලා කිව්වේ. දැන් අපි ධ්වනි තීව්‍රතාවය කියන එක පොඩ්ඩක් බැලුවොත් එහෙම හරි. දැන් ධ්වනි ශබ්දයක් ඇති වෙන්නේ සරලානුවර්තී චලිතයක් හේතු කොටගෙන. ධ්වනියක් ඇති වෙන්නේ සරලානුවර්තී චලිතයක් හේතු කොටගෙන. එතකොට ධ්වනියට අදාළ ශක්තිය ලැබෙන්නේ මේ සරලානුවර්තී චලිතයේ තියෙන ශක්තිය. ධ්වනියට අදාළ ශක්තිය ලැබෙන්නේ සරලානුවර්තී චලිතයෙන් ලැබෙන ශක්තිය. ඒ අනුව අපි ගත්තාම සරලානුවර්තී චලිතයේ තියෙන වස්තුවක ශක්තිය ගත්තොත් එහෙම අපි දන්නවා ශක්තිය ආකාර දෙකක් තියෙනවා. එකක් චාලක ශක්තිය වශයෙන් තියෙනවා. ඊට පස්සේ විභව ශක්තිය වශයෙන් තියෙනවානේ ප්‍රභවය. අපි ගමුකෝ දැන් උපරිම ශක්තිය. උපරිම ශක්තිය යම් මොහොතක යනවානේ. පැහැදිලිද? අපි ගමු සරලානුවර්තී චලිතයේ තියෙන වස්තුවක උපරිම ශක්තිය. ඒතකොට මේ ශක්තිය තමයි තරංගයේ වශයෙන් සම්ප්‍රේෂණය වෙන්නේ. සරලානුවර්තී චලිතයේ තියෙන වස්තුවක උපරිම ශක්තිය ගත්තොත් අපි ගමුකෝ මේ දෝලන කේන්ද්‍රයේදී චාලක ශක්තිය ඉතරයි තියෙන්නේ. ඒතකොට භාගයයි m v කියන්නේ උපරිම ප්‍රවේගය. දෝලන කේන්ද්‍රයේදී උපරිම ප්‍රවේගය තියෙන්නේ. එතකොට අපිට ගත්ත හැකි a ඔමේගා කියන එකේ වර්ගය. පැහැදිලිද? එතකොට මේක තමයි ශක්තිය. සරල අනුවර්තී චලිතයේ වස්තුවක උපරිම ශක්තිය. සරල අනුවර්තී චලිතයේදී උපරිම ශක්තිය. උපරිම ශක්තිය. සරල චලිතයේ වස්තුවක උපරිම ශක්තිය. ඒක චාලක ශක්තිය ගත්තත් භාගයයි m a වර්ග ඔමේගා වර්ගයේ උපරිම විභව ශක්තිය ගත්තත් ඒකයි. එතකොට පොදුවේ උපරිම ශක්තිය. උපරිම චාලක ශක්තිය තියෙන අවස්ථාවේදී විභව ශක්තියක් ඇත්තෙම නැහැ. උපරිම විභව ශක්තිය තියෙන අවස්ථාවේ චාලක ශක්තියක් ඇත්තෙම නැහැ. පැහැදිලිද? හරි. එතකොට මේක මට ගත්ත මේ ශක්තිය භාගයයි m a වර්ගය ඔමේගා කියන්න පුළුවන් ඔමේගා සමානයි 2πf සංඛ්‍යාතේ. ඔමේගා සමානයි 2πf කිය. එහෙනම් මෙතන එනවා 4π වර්ගය f වර්ගය. පැහැදිලිද? හරි. මේ තියෙන්නේ ඇත්තටම උපරිම ශක්තිය. දැන් මේ ශක්තිය තමයි ධ්වනියේදී සම්ප්‍රේෂණය වෙන්නේ. මේක අපිට හදාගත්ත හැකි තීව්‍රතාවයට. ඒකක කාලයකදී ඒකක වර්ගඵලයකට ලැබෙන ශක්තිය කියන කතාව. ඒ අනුව මම ඒක දැන් මෙතන හදන්න යන්නේ නැහැ. අපිට වෙලාවක් අවශ්‍යත් නැහැ ඒක හදන්න නැත්තට. මේකත් අවශ්‍ය නැති එකක්. ඒ අනුව අපි අවසානයේ තීව්‍රතාවය ගත්තොත් මේ i කියන තීව්‍රතාවය සමානුපාතික වෙනවා ඇත්තටම මේ විස්තරයේ වර්ගයට. ඔය විස්තරය කියලා කියන්නේ අදාළ තරංගයේ විස්ථාපන විස්තරය. විස්ථාපන විස්තරයනේ දැන් ධ්වනියේදී අපි කතා කරද්දී මේ තරංගයේ මේ හැම හැඩයත් එක්ක මේ විස්තරය. මේක විස්ථාපන විස්තරයේ වර්ගයට. ඒ වගේම i සමානුපාතික වෙනවා f වර්ගයට සංඛ්‍යාතයේ වර්ගයට. හැබැයි දැන් මේ තීව්‍රතාවය සමානුපාතික වෙන්නේ විස්ථාපන විස්තරයේ වර්ගයට සහ සංඛ්‍යාතයේ වර්ගයට. සංඛ්‍යාතයේ වර්ගයට. අපිට තව මේක ටිකක් ඉස්සරහ ගිහලා පෙන්නන්න පුළුවන් මේ විදිහටම i සමානුපාතික වෙනවා. i සමානුපාතික වෙනවා පීඩන විස්තරයේ වර්ගයටත්. මේ තියෙන විස්ථාපන විස්තරය. i සමානුපාතික වෙනවා පීඩන විස්තරයේ වර්ගයටත්. මීට අදාළව පීඩන තරංගය ගත්තොත් එහෙම. මීට අදාළ පීඩන තරංගය ගත්තොත් පීඩන විස්තරයේ වර්ගයටත් අනුලෝම සමානුපාතික වෙනවා. එතකොට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ළමයෙකුට. එතකොට ධ්වනි තීව්‍රතාවය සමානුපාතික වෙන්නේ a වර්ගයට සහ f වර්ගයට. එතකොට පීඩන විස්තරයේ වර්ගයට සමානුපාතික වෙනවා කියලා කිව්වා. පැහැදිලිද? එතකොට මොකද්ද අපි ඇත්තටම උත්තරේ වශයෙන් බාරගන්නේ? හඬේ සැර දැන් ප්‍රශ්නයක් આવුත් හඬේ සැර සංඛ්‍යාතයේ වර්ගයට අනුලෝම සමානුපාතික වේ කිව්වහම එතනදී අපි ඇත්තටම සලකන්නේ දැන් හඬේ සැර කියන කතාවේදී අපිට මේ තරංගය ගත්තාම මේ විස්ථාපන තරංගේ නෙමෙයි ඇත්තටම හඬේ සැර සංවේදී වෙන්නේ කනට සංවේදී වෙන්නේ පීඩනයනේ. කනට සංවේදී වෙන්නේ පීඩනයේ හින්දා තමයි මේ දෙක අතහැරලා අපි කියන්නේ පොදුවේ හඬේ සැර තීව්‍රතාවය පීඩන විස්තරයේ වර්ගයට සමානුපාතිකයි. ඒක තමයි අල්ලගන්නේ. මේක නෙමෙයි. පීඩන විස්තරයේ වර්ගයට සමානුපාතික. ඒ නිසා හඬේ සැරත් පීඩන විස්තරයේ මතයි රඳා පවතින්නේ කියලා. පැහැදිලිද? පීඩන විස්තරයේ මත රඳා පවතිනවා කියන කාරණා. ඒතර පීඩන විස්තරය කියන කතාව එහෙමයි සම්බන්ධ වෙන්නේ. මෙතන සම්බන්ධයක් තියෙනවා තීව්‍රතාවයට. නමුත් කනට සංවේදී වෙන්නේ හඬේ සැරනේ. හඬේ සැර අනුලෝම සමානුපාතික වෙන්නේ මේ තීව්‍රතාවය එතකොට සමානුපාතික වෙන්නේ පීඩන විස්තරයේ වර්ගයට.
මෙන්න මෙහෙම පොඩි ගැටලුවක් මෙතන තියෙනවා ලින්ක් එකක් හදද්දී. මම දැක්කා මේ කට්ටිය මේකට එක එක දේවල් තරකත් ගේනවා. නමුත් ඔය කට්ටියට මම දීලා තියෙන නෝට් එකේ අනුව මේ විදිහට හදාගෙන මම ලස්සනට හදලා තියෙන මේ කතාව. හරි අවශ්‍ය කෙනෙක් ඕනේ නම් මේ තීව්‍රතාවය A වර්ගයට සහ F වර්ගයට සමානුපාතය කියන කතාව ගන්න. හැබැයි මම ඒක දීලා තියෙනවා නේ. ඕනේ නැහැ නිසා. බලන්න මේ මම ඒක ලස්සනට මෙතන දීලා තියෙනවා. ඔව් ගිය සතිය අපි ගත්තා යම් කාරණයක්. ඒකත් එක්කම දීලා තියෙනවා. මම ඒකත් පොඩ්ඩක් නැවත පෙන්නන්නම්. ගිය සතිය අපි තව එකක් ගත්තා. මේකට අමතරව ද්වන තීව්‍රතාවයේ අනුලෝම සමානුපාතක වෙනවා 1ට R වර්ගය. නැත්නම් ප්‍රතිලෝම සමානුපාතක වෙනවා 12 වර්ගයට කියලා. يعني මෙන්න මෙහෙම එකක්. ක්ෂමතාවයේ P වොට් වෙච්ච ලක්ෂාකාර ද්වන ප්‍රභේදයක් අපි සැලකුවොත් මේ ද්වන ප්‍රභේදයේ සිට R දුරින් පිහිටි ලක්ෂයක් ගත්තා. මේ ද්වන ප්‍රභේදයේ සිට R දුරින් පිහිටි ලක්ෂයක් ගත්තා. මෙන්න මේ R දුරින් පිහිටි ලක්ෂයක ද්වන තීව්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ගත්තා අපි ගිය සතියේ. I කියන්නේ කොහොමද ගත්තේ? I කියලා කියන්නේ ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක් තුنين ඊට ලම්බකව යන ශක්තියනේ. එහෙනම් අපිට මෙතන ගන්න ඕනේ මෙතන එක වර්ගඵලයකින් යන ශක්තිය. ඉතින් අපි දන්නවා එක වර්ගඵලයෙන් ඒක කාලයකදී. මෙතන ඒක කාලයකදී P ශක්තියක් එළියට දානවා. එහෙනම් ඒ ශක්තිය තමයි මේ හැමතැනින්ම යන්නේ. අපිට ඕනේ මේ එක වර්ගඵලයක. ඒ නිසා අපි මේ P ශක්තිය යන මුළු වර්ගඵලය බලනවා. මුළු වර්ගඵලය බලන්න අපිට ගෝලයක් ගන්න වෙයි. ගෝලයක් ගන්න වෙයි. එතකොට සමාකාර වෙන්නේ. එතකොට සමාකාර වෙන්නේ. ළමයිකේ අපිට ඔකට ඝනකයක් ගන්න බැරිද කියලා. ඝනකයක් ගන්න බැරිද කියලා. ඝනකයක් ගත්තොත් එහෙම මේ ලක්ෂාකාර ප්‍රභේදයේ සිට තියෙන දුරවල් අසම නිසා ඒ තැනින් තැන I කියන එක වෙනස් වෙනවා. එතකොට අපිට අර P කියන එක සමස්ත වර්ගඵලයෙන් බෙදලා ගන්න බෑ. මොකද හැම වර්ගඵලයකම එකම I දැනෙන විදිහට වර්ගඵලය තෝරගන්න ඕන. හැම වර්ගඵලයකටම එකම I දැනෙන විදිහට අපි මේක තෝරගන්න ඕනේ. ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ගවුස් ප්‍රමේය අපි තෝරගන්නේ එහෙම. ගවුස් පෘෂ්ඨ තෝරගන්න. නිසා මෙතන I තෝරගද්දී I ලබා ගන්න හදද්දී අපි මෙහෙම අරය R විච්ච ගෝලාකාර පෘෂ්ඨයක් සලකන්නේ. එහෙනම් ඒක කාලයකදී P කියන ශක්තියක් පිට වෙනවා 4.5R වර්ගඵලයකින්. දැන් 4.5 R වර්ගයේ වර්ගඵලයකින් තප්පරයකදී P කියන ශක්තිය පිට වෙනවා. එළියට. එහෙනම් ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදී යන්නේ කොච්චරද? ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදී යන්නේ P බෙදීම 4.5 R වර්ගයේ ප්‍රමාණය. P බෙදීම 4.5 R වර්ගයේ ප්‍රමාණය. මේක තමයි ද්වන තීව්‍රතාවය කියන්නේ. එහෙනම් I කියලා කියන්නේ P බෙදීම 4.5 R වර්ගය. දැන් පැහැදිලි? හරි. මේකෙන් තමයි අපි කිව්වේ ඊයේ සතියේ I සමානුපාතක වෙනවා 1ට R වර්ගයට කියලා. I සමානුපාතක වෙන 1ට R වර්ගයට. ඒ කියන්නේ ඈතට යන්න යන්න ද්වන තීව්‍රතාවය අඩු වෙනවා. ඒකත් එක්කම හඬේ සැර අඩු වෙනවා. අපි තාම හඬේ සැරයි ද්වන තීව්‍රතාවය අතර තියෙන සම්බන්ධය දන්නේ නැහැ. පැහැදිලිද? මම කියන්නේ මේ ඍජු සම්බන්ධය වර්ගයට සමානුපාතික වෙන්නේ මූලයටද කොහොමද කියලා අපි දන්නේ නැහැ. දැන් අපි දන්නවා හඬේ සැර ද්වන තීව්‍රතාව මත වෙනස් වෙනවා කියලා. ඒක මම දුන්න එකක් නේ. මම දුන්න එකක්. I සමානුපාතික වෙන 1ට R වර්ගය. ඒක මම මෙතන දීලා තියෙනවා. මෙන්න බලන්න නෝට් එකේ. ඒ අනුව I සමානුපාතිකයි 1ට R වර්ගය වේ. එතන ලියන්නේ V කියලා. ඒ අනුව I සමානුපාතය 1ට R වර්ගය වේ. තවද ද්වන තරංගයේ තීව්‍රතාවය ද්වන තරංගයේ විස්ථාපන විස්තාරයේ වර්ගයට අන්න කැපිටල් A වර්ගයට ද ද්වන තරංගයේ සංඛ්‍යාතයේ වර්ගයට F වර්ගයටද අනුලෝමව සමානුපාතික වේ. ඒක අපි ගත්තේ කොහොමද? අර ද්වනි ප්‍රභේදයෙන් එන ශක්තිය ගත්තාම සරල අනුවර්තී චලිතයක් නිසා ශක්තිය සමානයි භාගයයිම් A වර්ගයේ ඔමේගා වර්ගය කියන එකෙන් ඔමේගාට දාලා 2πf කියලා හදාගත්තා නේද? ඒක ඕනනම් දැන් විභාගෙදි අපිට A වර්ගයට සහ F වර්ගයට අනුලෝම සමානුපාතය කියන එක හදාගත්තේ. නමුත් මෙන්න මෙතන කියන එක බලන්න පොඩ්ඩක් කියවලා මෙන්න මෙතන වැදගත් කතාවක් කියනවා කන අනාවරණය කරන්නේ විස්ථාපන විචලනයන් නොව. දැන් තීව්‍රතාවයේ විස්ථාපනයේ වර්ගයට සහ
සංඛ්‍යාත වර්ගයට සමානුපාතය ඒක හරි. නමුත් දැන් අපිට හනාරාවර්තනය කරන්නේ විස්ථාපන විචලනයන් නෝ පීඩන විචලනයන්. ඒ නිසා අපි කියන්නේ ඒ අනුව කන සංවේදී වන්නේ විස්ථාපන විස්තර නොව පීඩන විස්තරය. එබැවින් හඬේ සැර දුර තරංගයේ පීඩන විස්තරයේ වර්ගයට අනුලෝම සමානුපාතිකයයි ප්‍රකාශ කෙරේ. පැහැදිලිද? ඔන්න හඬේ සැර දුර තරංගයේ පීඩන විස්තරයේ වර්ගයට අනුලෝම සමානුපාතිකයයි ප්‍රකාශ කෙරේ. ඒක හොඳට උළුවට දාගන්න. පැහැදිලිද? හරි. දැන් ඊළඟට ඇවිල්ලා තියෙනවා තව එකක්. මෙන්න බලන්න දුවන තීව්‍රතාවයේ නිරපේක්ෂ රාශියක් වන අතර හඬේ සැර සාපේක්ෂ රාශියකි. හඬේ සැර දුවන තීව්‍රතාව මත රඳා පැවතියක්. ඒවා අතර අනුපාතය එකට එකක් නොවේ. ඒ කියන්නේ දුවන තීව්‍රතාවයේ වර්ග කෙරුවොත් මේ දෙගුණ කෙරුවොත් හඬේ සැර දෙගුණ වේවා කියන එකක් නැහැ. දුවන තීව්‍රතාවයේ තුන්ගුණයක් කෙරුවොත් හඬේ සැර තුන්ගුණයක් කියන එකක් නැහැ. එකට එක නොවේ. එනම් තීව්‍රතාවය දෙගුණ කළ විට හඬේ සැර දෙගුණ නොවේ. මෙහිදී යම් දුවනයක තීව්‍රතාවය ශ්‍රව්‍යතා දේහලිය සමග සාපේක්ෂව සකස් වී ලඝු අනුපාතයක් ලෙස හඬේ සැර සකස් වේ. ඔන්න. ඒ කියන්නේ හඬේ සැර කියන එක ගත්තාම දැන් තීව්‍රතාවයේ නිරපේක්ෂ කතාවක්. ඒ නිරපේක්ෂ රාශිය මත හඬේ සැර රඳා පැවතුනාට හඬේ සැරයි දුවන තීව්‍රතාවයයි අතර සම්බන්ධ එකට එකක් නෙමෙයි. මේක අධ්‍යයනය කරුවට පස්සේ කට්ටිය දැක්කා හඬේ සැර දුවන තීව්‍රතාවයත් එක්ක යම්කිසි ශබ්දයක තීව්‍රතාවයත් එක්ක වෙනස් වෙන්නේ ඇත්තටම මේ ශ්‍රව්‍යතා දේහලිය කියන එකට සාපේක්ෂව බලලා ශ්‍රව්‍යතා දේහලියට වගේ කී ගුණයක්ද මෙන්න මේ තීව්‍රතාවය කියලා බලලා අදාළ ශබ්දේ ඒක ලඝු අනුපාතයක් වශයෙන් අරගෙන තමයි මේ කණේදී ක්‍රියාත්මක වෙන්නේ කියලා. පැහැදිලිද? දැන් අපි එතෙන් යන්න හදන්නේ ඒ කියන්නේ ඒක තමයි අපි ගත්තේ දුවන තීව්‍රතා මට්ටම කියලා. ඊට අවශ්‍ය වෙනවා දැන් මේ ශ්‍රව්‍යතා දේහලිය කියන එක. ශ්‍රව්‍යතා දේහලිය. ඒ කියන්නේ අපිට යම්කිසි ශබ්දයක් ඇහුනහම ඒ ශබ්දෙට තීව්‍රතාවයක් තියෙනවා. ඒ තීව්‍රතාවයේ නෙමෙයි අත්‍තරම ඍජුව සංවේදී වෙන්නේ. ඒ තීව්‍රතාවෙ නෙමෙයි ඍජුව සංවේදී වෙන්නේ. ඒ තීව්‍රතාවයේ කී ගුණයක්ද අපේ ශ්‍රව්‍යතා දේහලිය කියලා ඒකත් එක්ක සාපේක්ෂව බලලා තමයි ලඝු අනුපාතයකට ගන්න. ඒතර අපි එහෙනම් දැනගන්න ඕනේ මේ සාපේක්ෂව මේ යම් ශබ්දික තීව්‍රතාවයේ සාපේක්ෂව බලන්නේ මොකක්ද? ශ්‍රව්‍යතා දේහලියත් එක්ක බලන්නේ. ශ්‍රව්‍යතා දේහලිය කියන්නේ මොකක්ද? ශ්‍රව්‍යතා දේහලිය කියලා කියන්නේ යම් ශබ්දයක් කනට ශ්‍රවණය වීම සඳහා පැවතිය යුතු අවම ශබ්ද තීව්‍රතාවය. යම් ශබ්දයක් කනට ශ්‍රවණය වීම සඳහා පැවතිය යුතු අවම ශබ්ද තීව්‍රතාවය මේක ඇත්තටම වයසත් එක්කත් වෙනස් වෙනවා. ඒක අපිට තේරෙනවානේ. පැහැදිලි සමහර අයට ගොඩාක් හයියෙන් කතා කරන්න ඕනේ. වයස යද්දී. පැහැදිලි සමහර අයට එච්චර නෑ. වයස ගියත් සමහර කට්ටියන්ට එහෙම ගැටලුවක් නෑ. මේක වයස අනුව විතරක් නෙමෙයි සංඛ්‍යාත අනුවත් වෙනස් වෙනවා. දැන් සාසොරය යම් ශබ්දයක් තීව්‍රතාවයකින් මට ඇහුණට ඒ ශබ්ද තීව්‍රතාවයට ඒ ශක්තියට මට රීසොරය ඇහෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නිසා ඇත්තටම මේක මේ වයසත් එක්ක ඒ කියන්නේ පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා කියන එක අපිට පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා. ඒ වගේම පුද්ගලයාට ඒ වගේම සංඛ්‍යාතේ මතත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ යගේ 10 ඍණ 12ක් කියලා එතන හදා ගන්න ඕනේ. අපි ඒක ගමු පස්සේ මේ 1 හර්ට්ස් 3300ට අදාළවනේ සංඛ්‍යාත මත වෙනස් වෙනවා කියවනේ. එහෙනම් එතන ලියා ගන්න ශ්‍රව්‍යතා දේහලිය යටතේ ශ්‍රව්‍යතා දේහලියට ලියන්නේ යම්කිසි ශබ්දයක් එතන ලියන්න එතන යම්කිසි ශබ්දයක් මිනිස් කන්ට ශ්‍රවණය වීම සඳහා යම්කිසි ශබ්දයක් මිනිස් කනට ශ්‍රවණය වීම සඳහා යම්කිසි ශබ්දයක් මිනිස් කනට ශ්‍රවණය වීම සඳහා පැවතිය යුතු අවම ශ්‍රවණය වීම සඳහා පැවතිය යුතු අවම ශබ්ද තීව්‍රතාවය ශ්‍රව්‍යතා දේහලියයි. අවම ශබ්ද තීව්‍රතාවය ශ්‍රව්‍යතා දේහලියයි.
හරි. යටින් කියනවා මේ පුද්ගලානුබද්ධව වෙනස් වන අතර උඩ බලන්න නෝට් එක මේ පුද්ගලානුබද්ධව වෙනස් වන අතර එකම පුද්ගලයෙකුට වුවද සංඛ්‍යාතයේ වෙනස් වීමත් සමග වෙනස් වේ. ඔනවා මතක් කරගන්න. සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශ්‍රව්‍යතාදී එළිය 10 ඍණ 12ක් කියලා හදාගන්න එතන. 10 ඍණ 12ක් වොට් වර්ග මීටරයට ලෙස සලකුණු ලබන අතර 10 ඍණ 12ක් වොට් වර්ග මීටරයට ලෙස සලකුණු ලබන අතර ඒ 3300යි හර්ට්ට අදාළ වේ. 3300ට අදාළ වෙනවා. ඔය එකම අපි ශ්‍රව්‍යතාදී එළියට සාපේක්ෂව තමයි දැන් යම් ශබ්දයක තීව්‍රතාවය බලලා ඒක ලඝු අනුපාතයක් වශයෙන් කණෙන් මේ මොළයට සම්බන්ධ කරන්නේ. ඊට අමතරව වේදනා දෙහිලිය කියලා එකක් තියෙනවා. අපි ඒකත් ගත්තොත් එහෙම දැන් අවම ශබ්ද තීව්‍රතාවය ගත්තොත් එහෙම ශබ්දයක් ශ්‍රවණය වීම සඳහා ඒක ශ්‍රව්‍යතා දෙහිලිය. වේදනා දෙහිලිය කිව්වහම දැන් වේදනාවක් ඇති වෙන ඒකේ උපරිමය කියලා එකක් නැහැ. යම් තැනකට පස්සේ සියලුම ශබ්ද වේදනා ඇති වෙනවා. පැහැදිලිද? තීව්‍රතා. යම් තීව්‍රතාවකට පස්සේ ඊට පස්සේ යන තීව්‍රතා සියල්ලම වේදනාවක් ගෙන්දනවා කනට. වේදනා දෙහිලිය අපි අර දක්වන්නේ යම් ශබ්දයක තීව්‍රතාවය වැඩි කරගෙන යද්දී කනට වේදනාවක් ගෙන දෙන අවම තීව්‍රතාව. ඊට වඩා අඩුව නැහැ. ඊට වඩා අඩුව වේදනාවක් නැහැ. වේදනාවක් ගෙන දෙන අවම එක ඊට වඩා වැඩි වුණා තියෙනවා එන. පැහැදිලිද? උපරිමය නෙමෙයි. කනට වේදනාවක් ගෙන දෙන අවම ශබ්ද තීව්‍රතාවය තමයි අපි වේදනා දෙහිලිය කියලා හඳුනගන්නේ. එහෙනම් එතන ලියාගන්න කිසියම් ශබ්දයක තීව්‍රතාවය වැඩි කරගෙන යාමේදී 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 කනට වේදනාවක් ගෙන දෙන අවම ශබ්ද තීව්‍රතාවය කිසියම් ශබ්දයක තීව්‍රතාව වැඩි කරගෙන යාමේදී කනට වේදනාවක් ගෙන දෙන අවම ශබ්ද තීව්‍රතාවය වේදනා දෙහිලියයි. අවම ශබ්ද තීව්‍රතාවය වේදනා දෙහිලියයි. හරි. යට තියෙනවා එහා පැත්තේ තුන්වෙනි පිටුවේ සම්මතයක් ලෙස මෙහි අගය 1 වොට් වර්ග මීටරයේ සම්මතයක් ලෙස මෙහි අගය 1 වොට් වර්ග මීටර ලෙස සලකන අතර සංඛ්‍යාත සමග මෙතරම් වෙනසකට භාජනය නොවේ. හරි. ප්‍රස්තාරයකුත් තියෙනවා මේ සංඛ්‍යාතයත් එක්ක ශ්‍රව්‍යතා දෙහිලිය ගත්තොත් මෙතන තියෙන හැබැයි තීව්‍රතාවය නෙමෙයි තීව්‍රතා මට්ටම. එතන ලොකු ගැටලුවක් නැහැ මේ සාපේක්ෂව එක වගේ යන්නේ දැන් මෙතනදී. තීව්‍රතා මට්ටම තියෙන්නේ. ඒ කියන්නේ හැඩය වෙනස් වෙනවා නමුත් තීව්‍රතා මට්ටම දාලා තියෙන්නේ. තීව්‍රතා මට්ටම ගත්තොත් එහෙම මේ බලන්නකො මේ ශ්‍රව්‍යතා දෙහිලිය ගත්තොත් එහෙම සංඛ්‍යාතත් එක්ක සැලකුතු ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි වේදනා දෙහිලියගේ එකම තීව්‍රතාවයක පවතින කතාවක් වගේ එනවා. මේ ලයින් එක වගේ. ඒසම තමයි තීව්‍රතා මට්ටමත් සැලකුතු ප්‍රමාණය වෙනස් නොවේ. හරි. කෙසේව කමක් නැහැ. අපි ඒකත් පොඩ්ඩක් දැනගෙන යනවා ඊළඟට ඔන්න දැන් දුරේ තීව්‍රතා මට්ටම කියන කතාවට යනවා බීටා. මේක තමයි මේ කනේදී අපිට මේ හදේ සැර කියන එක සංවේදී වෙන අපි හඳුනා ගන්න භෞතික රාශිය දුරේ තීව්‍රතා මට්ටම. සාපේක්ෂ රාශියක් වන හඬේ සැර දුරේ තීව්‍රතා දෙකක අනුපාතයේ ලඝු අගයක් ලෙස ශ්‍රවණයේදී ක්‍රියාත්මක වේ. ලඝු අනුපාතයක් ලෙස ශ්‍රවණයේදී ක්‍රියාත්මක වේ. ඒ අනුව ඔන්න අපි මේ තීව්‍රතා මට්ටම කියලා එකක් හඳුනා ගන්නවා බීටා. බීටා කියන එක අපි කියන්නේ බීටා සමානයි 10යි ලඝු 10 පාදයේ මෙන්න අර i බෙදීම i නෝට් යම් ශබ්දයක තීව්‍රතාවය බෙදනවා ශ්‍රව්‍යතා දෙහිලියේ තීව්‍රතාවය. දැන් අපි කියවනේ කෙලින්ම දුරේ තීව්‍රතාවය නෙමෙයි අපිට සංවේදී වෙන්නේ කියන කතාව. දුරේ තීව්‍රතාවයේ ශ්‍රව්‍යතා දෙහිලියත් එක්ක කොච්චර ඉක්ුණාද කියලා බලනවා. යම් ශබ්දයක දුරේ තීව්‍රතාවය ශ්‍රව්‍යතා දෙහිලියත් එක්ක මගේ ශ්‍රව්‍යතා දෙහිලියත් එක්ක කිව්වද කියලා බලලා ඒක ලඝු අනුපාතයක්
මේ සමග තමයි කණේදී ක්‍රියාත්මක වෙන්නේ. මේක තමයි අපි හඳුනාගන්නේ ධ්වනි තීව්‍රතා මට්ටම. මේක SI එකකගේ ඩෙසිබෙල්. SI එකකගේ ඩෙසිබෙල්. ඒ අනුව බීටා කියලා කියන්නේ ධ්වනි තීව්‍රතා මට්ටම. ධ්වනි තීව්‍රතා මට්ටම හොඳට අහගන්න. ධ්වනි තීව්‍රතා මට්ටම I කියලා කියන්නේ යම් ශබ්දයක ධ්වනි තීව්‍රතාවය, යම් ශබ්දයක තීව්‍රතාවය I note කියන්නේ ශ්‍රව්‍යතා දෙහෙළියේ නැත්නම් සම්මතයක් ගන්න ඕනේ මේ කණේදී ශ්‍රව්‍යතා දෙහෙළියනේ කෙලින් අපිට ශ්‍රව්‍යතා දෙහෙළිය කියලා දෙන්න පුළුවන්. ශ්‍රව්‍යතා දෙහෙළිය නැත්නම් යම් සම්මත ශබ්ද තීව්‍රතාවයක් සම්මතයේ වශයෙන් කණේදී ගන්නේ මොකක්ද? ශ්‍රව්‍යතා දෙහෙළිය. මොන යම් සම්මතයකට සාපේක්ෂව මේක ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒක ගත්තොත් එහෙම සම්මත ශබ්දයක තීව්‍රතාව කණේදී අපි ගන්න මේ සඳහා මොකද්ද? ශ්‍රව්‍යතා දෙහෙළිය. ඒ නිසා මේ සඳහා සම්මතයේ ලෙස මේ සඳහා සාමාන්‍යව තමයි මේ සඳහා සාමාන්‍යයෙන් මේ සඳහා ශ්‍රව්‍යතා දෙහෙළිය යොදාගෙන යනවා. ශ්‍රව්‍යතා දෙහෙළිය යොදාගෙන එහෙනම් I note කියලා කියන්නේ 10 ඍණ 12ක් වෝල්ට් වර්ගමීටර. හරි නේද? ඔව්. අපි එහෙනම් එතන පේන්නේ නැහැ ඔකට රූපේ නේද? හරි නේද? හරි නේද? දැන් හරිනේ. දැන් ගැටලුවක් නැහැ නේද? හරිනේ. හරි. එහෙනම් මේ ගණ්ඩ බීට සමානයි 10 ලඝු 10 පාදේ ඔය යටි ලියා ගන්න. දැන් හරි නේද කතාව? හරිනේ. හරි. එහෙනම් ලියන්න බීට සමානයි 10 ලඝු 10 පාදේ I බෙදීම I note අපි ඒකකේ පස්ස උනන් දාගමු. දාලා මේකට කොටුවක් දාගන්න. දාලා මේ ටික ලියා ගන්න. වතුර ටිකක් බිලෙන්න එතකන් ටක් ගාලා මේක ලියා ගන්න. හරිද? හරි නම් හරි කියලා එවන්න බලන්න. හරි නේද? හරි. එහෙනම් එතන ලියන්න යටින් ධ්වනි තීව්‍රතා මට්ටමේ SI ඒකක 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 ඩෙසිබෙල් dB කියලා දාගන්න වරන් දාන්න ඩෙසිබෙල් කියලා. ඩෙසිබෙල් වේ.
ඩෙසිබල් වේ. පැහැදිලිද? හරි. දැන් ඔන්න මම මේකෙන් ගණන් හදන්නේ අපි ඊට කලින් ලඝු පිළිබඳ යම් දැනුමක් තියෙන්න ඕනි. සමෙතන අර අලුත් තීර ළමයි තින්න පුළුවන් මේ රිවිෂන් එකේ. ඒ කට්ටිය මේ ලඝු අනුපාත ලඝු වල සුළු කිරීම දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම පොඩක් දෙන්නම්. ඔය ඉඩ තියෙන තැනක මේ ඉඩ තියෙන තැනක ලියුවත් කමක් නැහැ. නැත්තම් දැන් මෙතන ඉස්තන ලියුවත් කමක් නැහැ. ඉස්තන ලියාගෙන යන්න. ඒ කියන්නේ මම පෙන්නන්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා පොඩ්ඩක් මෙතන දැන් හිස්තැන් තියෙනවා දිගටම තියෙනවනේ. ඔව් දිගටම තියෙනවා දුවනේ ගුණේ යනකම් තියෙනවා හිස්තැන. එතන එහෙනම් ලියාගන්න හිස්තැනේ දිගටම ලියාගෙන යමු. ලඝු ආශ්‍රිත සුළු කිරීම කියලා කියන්නකො. ලඝු ආශ්‍රිත සුළු කිරීම. නැත්නම් ලඝු ආශ්‍රිත සම්බන්ධතා කියලා කියන්නකො. ලඝු ආශ්‍රිත සම්බන්ධතා. මම දන්නවා පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් ඈ. ලඝු ආශ්‍රිත සම්බන්ධතා ලඝු ආශ්‍රිත සම්බන්ධතා ලඝු ආශ්‍රිත සම්බන්ධතා අපි දන්නවා මේ වගේ දන්නවද ඒ කට්ටිය දැන් 1 කියලා කියද්දී 10 බිඳුවෙනි බලය ඒ අනුව ලඝු 10 1 කියලා කියන්නේ කීයද බිඳුවයි මොකද මේක අපි ලියන්න පුළුවන් ලඝු 10 1 කියලා කියන්නේ ලඝු 10 බලයේ වශයෙන් මේක ලියුවොත් එකයි එහෙමයි ඒතොරේ බිඳුව මේ බලය තමයි අපි මෙතන ලියන්න ඕනේ. දැන් තව උදාහරණයක් ගත්තාම 10 කියලා කියන්නේ 10 එකයි. ඒ කියන්නේ එහෙනම් ලඝු 10 කියලා කියන්නේ 10 කියන එක ලියන්න පුළුවන් ලඝු 10 10 1 කියලා. ඒතකොට එකයි. මේ දශකයේ තමයි ලියන්නේ. තව උදාහරණයක් ගත්තාම 100 කියලා කියන්නේ 10 වර්ගයනේ. යනුව ලඝු 10 100 කියලා කියන්නේ ලඝු 10 10 වර්ගය. ඒ කියන්නේ 2යි. පැහැදිලිද? හරි. ඒක හරි. ඒ නිසා මුලින්ම ඒ ටික ලියා ගන්නකො. පොඩිවට ලියා ගන්න. පොඩියට ලියා ගන්න ඒ ටික. යනුව පොතට ගත්ත හැකි. ලඝු 10 10 n කියලා කියන්නේ n කියලා. ඔන්න පොදු සම්බන්ධයක්. කොටුවක් දාගත්ත හැකි. පොදු සම්බන්ධයක්. පොදු සම්බන්ධයක්. ඒ වගේම ඔය කට්ටිය දන්න එකක් තමයි ලඝු 10 a කතියද b වගේ එකක් ගත්තා. a වැඩි කිරීම b. මේක ලියන්න පුළුවන් කොහොමද? ලඝු 10 a ධන ලඝු 10 b කියලා. මොකද දන්නවා පොඩි කාලේ කරලා තියෙනවා. ලඝු 10 b. ඒ වගේම ලඝු 10 a බෙදීම b ලියන්න පුළුවන්. ලඝු 10 a බෙදීම b ලියන්න පුළුවන්. ලඝු 10 a ඍණ ලඝු 10 b කියලා. ඒකත් පැහැදිලි. ඒ වගේම තව එකක් කියන්න පුළුවන්. මෙන්න මේකත් ගන්න ලඝු 10 xn කියලා කියන්නේ මොනවද කියන්න පුළුවන් n වරක් ලඝු 10 x කියලා. මොන ඉතා වටිනා. දැන් ඒ කියන්නේ ලඝු 10 මූල දෙක ලියන්න පුළුවන්. භාගයයි ලඝු 10 දෙක කියලා. ඒවත් වැදගත් නේද? හරි මතක් කරගමුකෝ. පොඩි බබ්බු නෙමෙයි අපි දැන් විභාගෙට සති 3යි. ඒවා මතක නැති අය ඉන්නවා දැන්. ඒවා මතක් කරගමු අපි අනිත් අයට වඩා විශිෂ්ටීක් වෙනවා එතකොට. අනිත් ළමයිට වඩා මේ පාර ලියන අනිත් අයට වඩා අපි මෙව්වත් දැන් මතක් කරගෙන යන්නේ අපිට වැටෙන්නේ නැහැ. දැන් මෙව්වා එහෙම අපිට ටක් ගාලා මතක් වුණා දැන්. පැහැදිලිද? මේක මම කිව්ව ෆිසික්ස් පාඩම් කරන්න ඕනේ මේ ඔන්ලයින් පන්ති ටිකට සම්බන්ධ වෙලා වීඩියෝ ටික බලනවා නම් හරිද? හරිනම් හරි කියලා එවන් ටක් ගාලා. හරි එහෙනම් අපි මුලින්ම ගමු අංක 1 පළවෙනි ගාන ලියා ගන්න ශ්‍රව්‍යතා දේහලියේ තීව්‍රතා මට්ටම සොයන්න. ශ්‍රව්‍යතා දේහලියේ තීව්‍රතා මට්ටම සොයන්න. වරහන් දෙනවා දත්තයක් වශයෙන් I නෝට් කියන එක දෙනවා ශ්‍රව්‍යතා දේහලියේ තීව්‍රතා මට්ටම සොයන්න.
I node කියන එක ලියන්න 10 ඍණ 12යි වොට් වර්ග මීටරයක කියලා. ශ්‍රව්‍යතා දේහලියේ තීව්‍රතා මට්ටම සොයන්න. I node කියලා කියන්නේ 10 ඍණ 12යි වොට් වර්ග මීටරයක. ශ්‍රව්‍යතා දේහලිය. එහෙනම් කොහොමද ලියන්නේ? මෙන්න එහෙනම් ගමු බීටා සමානයි මතක් වෙනත් එක ලියා ගන්න බීටා සමානයි 10යි ලඝු 10 පාදේ I බෙදීම I node. එහෙනම් බීටා සමානයි 10යි ලඝු 10 පාදේ I කියලා කියන්නේ ශ්‍රව්‍යතා දේහලිය ගැන යහන්නේ. ශ්‍රව්‍යතා දේහලිය කියලා අගයක් 10 ඍණ 12යි. එතන මේ දීලා තියෙන එකම තමයි. I node 10 ඍණ 12යි ශ්‍රව්‍යතා දේහලියත් 10 ඍණ 12යි එකමනේ ඉතින්. එහෙනම් 10 ඍණ 12 බෙදීම 10 ඍණ 12යි. එතකොට ඉන්නේ මෙතන 1යි. ඒ කියන්නේ 10 ලඝු 10 පාදේ 1යි. 1 කියන්නේ 10 බිඳුවයි. ඒ කියන්නේ මෙතන බිඳුවයි එන්නේ. 1 කියන්නේ 10 බිඳුව බිඳුවන 10 බිඳුව බිඳුව. එහෙනම් ඩෙසිබල් බිඳුවයි කියන කාරණේ. ඉතින් ඩෙසිබල් කියන එක කියෝන්නේ බිඳුවට ඒකක දාන්න අවශ්‍ය නැහැ. බිඳුවයි. පැහැදිලිද? හරි. මොන පළවෙනි ගාන හරි ශ්‍රව්‍යතා දේහලියේ තීව්‍රතා මට්ටම සොයන්න. දෙවෙනි ලියන්න වේදනා දේහලියේ තීව්‍රතා මට්ටම සොයන්න. හොයන්න බලන්න එන වේදනා දේහලියේ තීව්‍රතා මට්ටම සොයන්න. ඒකේ I node සමානයි 10 ඍණ 12 කියලා දෙනවා. ලියන්න වේදනා දේහලියේ තීව්‍රතා මට්ටම සොයන්න. වේදනා දේහලියේ තීව්‍රතා මට්ටම සොයන්න. වේදනා දේහලියේ තීව්‍රතා මට්ටම සොයන්න. එහෙනම් ලියමු බීටා සමානයි 10 ලඝු 10 පාදේ වේදනා දේහලිය කියන්නේ 1යි 1 බෙදීම 10 ඍණ 12යි. එහෙනම් මෙතනම 120යි ඩෙසිබල් කියලා. පොඩි බබ්බු නෙමෙයි 10 ඍණ 12 උඩට ගියාම 10 12යි 10 12 කියන්නේ ලඝු 10යි 10 12 කියන්නේ 12යි 12 වරක් 10 120යි. 120යි. හරි. ඊළඟ මේක ලියන්න අංක 3 ලියන්න තීව්‍රතාවය තකලිය තීව්‍රතාවය 1 නැනෝවොට් වර්ග මීටරයට. තීව්‍රතාවය 1 නැනෝවොට් වර්ග මීටරයට. තීව්‍රතාවය 1 නැනෝවොට් වර්ග මීටරයට. වන ශබ්දයක තීව්‍රතාවය 1 නැනෝවොට් වර්ග මීටරයට වන ශබ්දයක රෝමී ලකන් 1 තීව්‍රතා මට්ටම සොයන්න. තීව්‍රතා මට්ටම සොයන්න. නම් පොඩියට ලියාගෙන යන්න ඊට මදි වෙයි. තීව්‍රතා මට්ටම සොයන්න. තීව්‍රතාවය 1 නැනෝවොට් වර්ග මීටර වන ශබ්දයක තීව්‍රතා මට්ටම සොයන්න. අංක 2 මෙම තීව්‍රතාවය දස ගුණයකින් වැඩි කළ විට තීව්‍රතා මට්ටම සොයන්න. මෙම තීව්‍රතාවය දස ගුණයකින් වැඩි කළ විට තීව්‍රතා මට්ටම සොයන්න. රෝමී ලකන් 3 මෙම තීව්‍රතාවය 100 ගුණයකින් වැඩි කළ විට තීව්‍රතා මට්ටම සොයන්න. මෙම තීව්‍රතාවය 100 ගුණයකින් වැඩි කළ විට තීව්‍රතා මට්ටම සොයන්න. I node කියන එකේ අගයක් ලියාගන්න යටින් I node සමානයි 10 ඍණ 12යි වොට් වර්ග මීටර ලෙස ගන්න කියලා. මුලින්ම ඇහුවේ මොකද්ද රෝමී ලකන් 1 තීව්‍රතා මට්ටම සොයන්න. අංක 2 මෙම තීව්‍රතාවය දස ගුණයකින් වැඩි කළ විට තීව්‍රතා මට්ටම සොයන්න. රෝමී ලකන් 3 මෙම තීව්‍රතාවය 100 ගුණයකින් ඒ කියන්නේ 1 නැනෝවොට් වර්ග මීටර 100 ගුණයකින් වැඩි කළ විට තීව්‍රතා මට්ටම සොයන්න. පැහැදිලිද? හරි සරලයි. එහෙනම් පළවෙනි එක අපි පටන් ගමු රෝමී ලකන් 1 මෙන්න මේ ශබ්දයේ තීව්‍රතා මට්ටම. රෝමී ලකන් 1 බීටා සමානයි 10යි ලඝු 10 පාදේ I කියන්නේ මෙන්න මේකනේ 1 නැනෝ 10 ඍණ 9 බෙදීම I node 10 ඍණ 12. එහෙනම් කීයද එන්නේ? 10 ඍණ 12 උඩට ගියහම 10 12ක් වෙනවා. එතකොට 10 3යි 10 3 කියන්නේ 3යි
මෙතන ඉන්නේ එතකොට 3ක් අගය 3 වරක් 10 30 ඩෙසිබෙල්. හදලා ගන්න 30 ඩෙසිබෙල්. හරි. ඊළඟට කියන්නේ මේ තීව්‍රතාවය. පටල ගන්න එපා. රෝම ලකන් දෙකනේ. يعني මුලින්ම ගානේ දීලා තියෙන්නේ මේ තීව්‍රතාවයනේ. අන්න ඒ තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි කළ විට. නව තීව්‍රතාව මට්ටම. එහෙනම් මේ තීව්‍රතාවයේ දස ගුණයෙන් වැඩි කරාම නව තීව්‍රතාවය කොච්චරද? නව තීව්‍රතාව 1 නැනෝවොට් වර්ග මීටරයට වැඩි කරන්න ඕනේ 10යි. එහෙනම් බීටා කියලා කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 9 වැඩි කිරීම sorry 10 ලඝු දාලා 10 ලඝු 10 පාදේ 1 වැඩි කිරීම 10 ඍණ 9 නැනෝ කියන්නේ වැඩි කිරීම 10යි දස ගුණයක්. බෙදීම 10 ඍණ 12ක්. එහෙනම් කීයද මෙතන? දැන් 10 ධන 12යි 13යි 4යි 40යි ඩෙසිබෙල්. අංක 3. 100 ගුණයකින් වැඩි කරොත් නව තීව්‍රතාව ඇත්තටම 1 නැනෝ වෝල්ට් වර්ග මීටර කියන එක 100න් වැඩි කරන්න ඕනේ. එහෙනම් බීටා ලියන්න 10 ලඝු 10 පාදේ 1 වැඩි කිරීම 10 ඍණ 9 වැඩි කිරීම 100. බෙදීම 10 ඍණ 12. පැහැදිලිද? එහෙනම් බීටා එනවා මෙතන 50ක් කියලා. ඩෙසිබෙල් 50යි. පැහැදිලිද? හරිනම් හරි කියලා එවන් ටක් ගන්න. වේගෙන් යමු. මොකද තියරි ටික ඉවර කරගන්න ඕනේ. හරි. එහෙනම් මේකෙන් ගන්න පුළුවන් තර්කය මොකද්ද? අපි දන්න තර්කයක්. තීව්‍රතාවයේ දස ගුණයෙන් වැඩි කෙරුව ගමන් මුලින්ම තිබ්බේ 30 ඩෙසිබෙල් දස ගුණයකට එනවා 40 ඩෙසිබෙල්. තව 10කින් වැඩි කෙරුවොත් ඊළඟට 50ක් වෙනවා. ඒ කියන්නේ තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි කෙරුවොත් ඩෙසිබෙල් 10 10 වැඩි වෙන්නේ. මුලින්ම තිබ්බේ ඩෙසිබෙල් 30යි. තීව්‍රතාවයේ දස ගුණයෙන් වැඩි කරාම ඩෙසිබෙල් 40ක් ආවා. තීව්‍රතාවයේ 100 ගුණයකින් වැඩි කරාම ඩෙසිබෙල් 50ක් ආවා. එහෙනම් තීව්‍රතාවයේ දහස් ගුණයකින් වැඩි කරාම ඩෙසිබෙල් 60ක් වෙන්න ඕනි. දසදහස් ගුණයක ආවා ඩෙසිබෙල් 70ක් වෙන්න ඕනි. එහෙනම් හැම දස ගුණයකටම තීව්‍රතාවයේ හැම දස ගුණයකටම ඩෙසිබෙල් 10 බැගින් තීව්‍රතාවය වැඩි වෙනවා. ඒ වගේම හැම දස ගුණයක අඩුවීමකින්ම තීව්‍රතාවයේදී තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 10කින් අඩු වෙනවා. පැහැදිලිද? ඒක තේරුම් ගන්නත් පුළුවන්. මොකද මෙතන ක්‍රියාත්මක වෙන්නේ ලඝු 10යි 10 ලඝු 10 පාදේ බලයකින් තියෙන්නේ. එතකොට මෙතන ලඝු 10 වල තියෙන තීව්‍රතාවයේ 10ක් වුණොත් අපි දන්නවා 1යි. 100ක් වුණොත් 2යි. මෙතන අගේ 1000ක් වුණොත් 3යි අගේ. එතකොට ඒකත් එක තමයි මෙතන 30 40 50 60 හැදෙන්නේ. දැන් තේරෙනව නේද? අර 10 පාදේනේ තියෙන්නේ. එතකොට දස ගුණයකට තමයි ඩෙසිබෙල් 10ක් වැඩි වෙන්නේ. එනක තරුවක් දාලා ලියාගමු. ඔන්න එක කතාවක්. තරුවක් දාලා ලියන්න. එනම් තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි කරන විට එනම් තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි කරන විට එනම් තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි කරන විට තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 10කින් වැඩි වේ. තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 10කින් වැඩි වේ. තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 10කින් වැඩි වේ. එනම් තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි කරන විට තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 10කින් වැඩි වේ. එලෙසම තීව්‍රතාවයේ දස ගුණයකින් අඩු කරන විට තීව්‍රතා මට්ටමද දස ගුණයකින් අඩු වේ. තීව්‍රතාවයේ දස ගුණයකින්
අඩු කරන විට තීව්‍රතා මට්ටමද දසගුණයකින් අඩු වේ. තීව්‍රතා මට්ටමද දසගුණයකින් අඩු වේ. ඔන්න ඒක හරි. දැන් තව තර්කයක් අපි ගන්න හදන්නේ. ඒකට අදාළ ගානක් ලියා ගන්න. අවසාන ගාන පොඩි කරලා ලියන්න උතන. ලියන්න ලක්ෂාකාර ධ්වනි ප්‍රවේග සිට හතරවෙනි ගාන නේද? ලක්ෂාකාර ධ්වනි ප්‍රවේග සිට ලක්ෂාකාර ධ්වනි ප්‍රවේග සිට ලක්ෂාකාර ධ්වනි ප්‍රවේග සිට 1 මීටර් දුරකදී ධ්වනි තීව්‍රතා මට්ටම ලක්ෂාකාර ධ්වනි ප්‍රවේග සිට ලක්ෂාකාර ධ්වනි ප්‍රවේග සිට 1 මීටර් දුරකදී ධ්වනි තීව්‍රතා මට්ටම 1 මීටර් දුරකදී ධ්වනි තීව්‍රතා මට්ටම 50 ඩෙසිබෙල් වේ. 50 ඩෙසිබෙල් වේ. 1 මීටර් දුරකදී ඩෙසිබෙල් 50. මෙම ප්‍රභවයේ සිට 10 මීටර් දුරින් පිහිටි. ඔය ඉස්සලා ලියුව එකේ මම ලියලා තියන්නේ කොහොමද කියලා මේ 10 ඩෙසිබල් ප්‍රමාණයකින් අඩු වෙයි කියලා. තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි කරන විට තීව්‍රතා මට්ටම ඩෙසිබල් 10කින් වැඩි වෙනවා. තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි කරද්දී තීව්‍රතා මට්ටම 10කින් වැඩි වෙනවා. තීව්‍රතා මට්ටම 10කින් වැඩි වෙනවා. ඩෙසිබල් 10කින් තීව්‍රතාවයේ දස ගුණයකින් අඩු වෙද්දී ඩෙසිබල් 10 වගේකින් අඩු වෙනවා. ඒක හරි. ඒක ඉස්සලා කිව්වේ අනිත් පැත්ත තමයි. ඒක හදාගන්න. ඊළඟට ලක්ෂාකාර ධ්වනි ප්‍රවේග සිට 1 මීටර් දුරකදී ධ්වනි තීව්‍රතා මට්ටම ඩෙසිබල් 50ක් වේ. මෙම ප්‍රවේගයේ සිට 10 මීටර් දුරින් පිහිටි ලක්ෂ්‍යය. මෙම ප්‍රවේගයේ සිට 10 මීටර් දුරින් පිහිටි ලක්ෂ්‍යය. මෙම ප්‍රවේගයේ සිට 10 මීටර් දුරින් පිහිටි ලක්ෂ්‍යයක ධ්වනි තීව්‍රතා මට්ටම සොයන්න. ධ්වනි තීව්‍රතා මට්ටම සොයන්න. ධ්වනි තීව්‍රතා මට්ටම සොයන්න. හරිද? දැන් මේක හදන සම්ප්‍රදායික ක්‍රමය තමයි මේ විදිහට හදන්නේ. 1 මීටර් දුරකදී තීව්‍රතාවය දීලා තියෙනවා. තීව්‍රතා මට්ටම දීලා තියෙනවා ඩෙසිබල් 50ක් කියලා. එහෙනම් මීටර් 10ක දිනහන්නේ. සම්ප්‍රදායික ක්‍රමය මෙහෙමයි. මේ බලන්නකෝ. අපි හිතමු ධ්වනි ප්‍රවේග ක්ෂමතාවයේ P කියලා. වොට් P 1 මීටර් දුරකදී 1 මීටර් දුරකදී අපිට ලියන්න පුළුවන් I කියන එක P බෙදීම 4/5 එකේ වර්ගය. එකේ වර්ගය. දැන් මේ ප්‍රභවයෙන්ම 10 මීටර් දුරකදී අපෙන් අහන්නේ 10 මීටර් දුරකදී I කියන එක ලියන්න පුළුවන් P බෙදීම 4/5 10 වර්ගය. පැහැදිලිද? එතකොට අපි ගත්තොත් එහෙනම් බීටා සමානයි 10යි ලඝු 10 පාදයේ I බෙදීම I නෝට් නේ. පැහැදිලිද? උනහගන්න. එහෙනම් පළවෙනි අවස්ථාව ලියුවොත් එහෙම 50ක් ඩෙසිබෙල් කියලා දීලා තියෙනවා. 50ක් ඩෙසිබෙල් 10යි ලඝු 10 පාදයේ I කියලා කියන්නේ කීයද? P බෙදීම 4/5 එකේ වර්ගය බෙදීම I නෝට්. මේක අංක 1. ඊළඟට මීටර් 10කදී තමයි අපෙන් අහන්නේ අපි දන්නේ නැහැ. බීටා සමානයි 10යි ලඝු 10 පාදයේ P බෙදීම 4/5 දැන් 10 වර්ගය. දුර 10 බෙදීම I නෝට්. අංක 2. පැහැදිලිද? හරි. මේ දෙක ලියා ගන්න ඉස්සෙල්ලා සුරු කරමු අපි. ඔව්. මේක YouTube එකට දානවා මම වීඩියෝ එක. මේ දෙක ලියාගෙන හරිනම් හරි කියලා එවන් ටක් ගාලා.
හරිද? හරියට ටක් ගාලා ඉවන්න අප්පා නැත්තම් මේ වෙලා යනවා විතරයි වෙන්නේ. කවුරු හරි ඉන්න මේකට රැඳිලා නැත්තම් වෙලා යන එක වෙන ඒකයි. මට තේරෙන්නේ නැහැ නේ අදහසක් නැහැ නේ. නිසා ලියාගත්ත ගමන් සහ ලියාගන්න එකත් ඉතා වේගෙන් කරන්න. මෙවුවා මේ කරලා තියෙන්නේ දැන් සිද්ධාන්ත වෙන රිවිෂන් පන්තුලේ මේවා කරන්නේත් නැහැ. වෙන රිවිෂන් පන්තුලේ මෙහෙම කරන්නේත් නැහැ. අපි මේ කරන්නේ. නිසා ටක් ගාලා කවුරු හරි උදව්වට ඇවිල්ලා මේක හරි කියලා ඉවන්න ටක් ගාලා. අපි මේ ලොකු රිස්ක් එකක් ගන්න. හරි නේද එහෙනම්? හරි කියලා. එහෙනම් අපිට දැන් පුළුවන් මේකෙන් බීටා හොයන්න. මතක තියාගන්න බීටා හොයන්න මේ දෙක බෙදලා හරියන්නේ නැහැ. බැලුම් බැලමට හිතනවා මේ දෙක බෙදමු කියලා. මෙහෙම බෙදලා හරියන්නේ නැහැ. බෙදුවා කියලා මේ ලඝු කපලා දාන්න බෑනේ අපිට. ලඝු පද කපලා දාන්න බෑ. දැන් මෙහෙම කපලා දාන්න බෑ. sin අංශක 60 බෙදීම sin අංශක 30 කියලා කියද්දි sin sin කපලා දාන්න බෑනේ. ඒ වගේ තමයි මේ ලඝු කියන්නේ කර්මය. මේක ලඝු අරගෙන තමයි මෙහෙම කරන්නේ. මේක ලඝු අරගෙන. ඒ නිසා එහෙම කරන්න බෑ. ඒක කියලා දීලා තියෙන්නේ. එහෙනම් කරන් තියෙන හොඳම වැඩේ මොකද්ද? දෙකෙන් එක අඩු කරනවා. 2 ඍණ 1කින්. ඒතකොට බීටා ඍණ 50 සමානයි 10 එළියට ගත්තොත් බීටා ඍණ 50 10 එළියට ගත්තොත් ලඝු 10 p බෙදීම 4/5 10 වර්ගයේ බෙදීම i not ඍණ ලඝු 10 p බෙදීම 4/5 එකේ වර්ගයේ බෙදීම i not කොහොමනේ ලඝු අන්තරයක් කියන්නේ පදවල බෙදීමක් මතක කරගන්නකො ලඝු a බෙදීම b කිව්වේ ලඝු a බෙදීම b කිව්වේ ලඝු a ඍණ ලඝු b එහෙනම් මේ දෙකේ අන්තරය මෙහෙම ලිව්වේ මෙතන තියෙන අන්තරයක් එහෙනම් බෙදීමක් වශයෙන් ලිව්වේ හැකියි එහෙනම් එනවා බීටා ඍණ 50 සමානයි 10යි ලඝු p බෙදීම 4/5 වර්ගයේ 10 වර්ගයේ බෙදීම i not බෙදීම p බෙදීම 4/5 එකේ වර්ගයේ බෙදීම i not i not කැපිලා යනවා අපිට ලැබෙන්නේ මොකද්ද බීටා ඍණ 50 සමානයි 10යි ලඝු බලන්න මෙතන මේක මෙහාට ගිහලා අවසානයේ සුළු වෙද්දී එකයට 10 වර්ගයක් ඉතුරු වෙයි 10 ඍණ 2යි කියන්නේ ඍණ 2යි ඍණ 20ක් නේද එහෙනම් බීටා ඍණ 50 සමානයි ඔය දෙට එන්නේ එහෙනම් බීටා සමානයි 50 ඍණ 20 30යි ඩෙසිබෙල් 30යි මුලින්ම තිබ්බේ 50යි දැන් ඩෙසිබෙල් 30යි හදලා ගන්න කොටක් ගන්න ඔව් හරි නේද හරි කියලා වෙලා තියෙනවා දැන් ටක් ගාලා කට්ටිය උදයක් එක මේක ගන්නේ මෙහෙමයි සම්ප්‍රදායික විදිහට මෙහෙම ගත්තට අපි මේක තරකයෙන් ගන්නේ කොහොමද බහුවර්ණයකදී කොහොමද ගන්නෙ ඔන්න අහගන්න එහෙනම් බහුවර්ණයකදී මේක ගන්න මෙහෙමයි මේ අපි ලියා ගන්න නමුත් බහුවර්ණයකදී මේ පහත පරිදි තර්කයෙන් ලබාගත හැක. නමුත් බහුවර්ණයකදී මේ පහත පරිදි තර්කයෙන් ලබාගත හැක. නමුත් බහුවර්ණයකදී මේ පහත පරිදි තර්කයෙන් ලබාගත හැක. මොකද්ද තර්කය හොඳට අහගන්න. තර්කය අපි ගත්තොත් එහෙම මෙහෙමයි අපි කියන්නේ දැන් ක්ෂමතාවේ වෙනස්ුන්නේ නැහැ ප්‍රභවයේ දුර තමයි වෙනස් වුනේ. එතකොට දුර වෙනස් වීම නිසා i වෙනස් වෙනවා තීව්‍රතාවය. මොකද i සමාන වෙන්නේ p බෙදීම 4/5 r වර්ගයට.
R වෙනස් වෙනවා. R වෙනස් වීමත් එක්ක I වෙනස් වෙනවා. I වෙනස් වීම අපි අඳුනගත්තොත් අපිට පුළුවන් බීටා වල වෙනස් වීම ගන්න අර පහසු ක්‍රමයට. මොකද අපි දන්නවා තීව්‍රතාවය දශගුණයකින් වැඩි වුණොත් තීව්‍රතා මට්ටම ඩෙසිබල් 10කින් වැඩි වෙනවා. තීව්‍රතාවය දශගුණයකින් අඩු වුණොත් තීව්‍රතා මට්ටම ඩෙසිබල් 10කින් අඩු වෙනවා. එහෙනම් R දුර වෙනස් වීමත් එක්ක I කොච්චර වෙනස් වෙනවද කියලා අපි තර්කයෙන් හදාගමු. ඒ කියන්නේ මෙහෙමයි. I සමාන වෙන්නේ P බෙදීම 4i5 R වර්ගයට. දැන් මේ ගානේදී P නියතයක් වෙනවා. ක්ෂමතාව වෙනස් වෙන්නේ නැහැ නේ ප්‍රභුයි. දුර විතරන වෙනස් වෙන්නේ. එහෙනම් I සමානුපාතික වෙනවා 1/8 R වර්ගයට. 1/8 R වර්ගයට. එහෙනම් දුර දෙගුණයක් කෙරුවොත් තීව්‍රතාවය කී ගුණයක් වෙනවද? දුර දෙගුණයක් කෙරුවොත් තීව්‍රතාවය 4 ගුණයකින් අඩු වෙනවා. හරි නේද? 4 ගුණයකින් අඩු වෙනවා. දුර දෙගුණයක් කෙරුවොත් එහෙම නේ. ඒක දන්නේ නැති කට්ටිය බලන්නකෝ මේ. මුල් අවස්ථාවේදී අපි හිතමුකෝ දුර r කියලා. හරි. දැන් දුර දෙගුණයක් කෙරුවම I 1යි කියලා හිතමු තීව්‍රතාවය. දුර දෙගුණයක් කරනවා කියන්නේ 2i r වල වර්ගය. අංක 2. I 1 කියලා කියන්නේ එතකොට මෙතන kr වර්ගය කියලා කියන්නේ I නේ. I බෙදීම මෙතන 2 වර්ගය 4යි. එහෙනම් නව තීව්‍රතාවය කියන්නේ 4න් පංගුවක් මුල් තීව්‍රතාවය. එහෙනම් දුර දෙගුණ කෙරුවොත් තීව්‍රතාවය 4 ගුණකින් අඩු වෙනවා. දුර 3 ගුණයක් කෙරුවොත් තීව්‍රතාවය 9 ගුණයකින් අඩු වෙනවා. එහෙනම් දුර දස ගුණයක් කෙරුවොත් 10 වර්ගය 100 ගුණයකින් අඩු වෙනවා. පැහැදිලි තීව්‍රතාවය 100 ගුණයකින් අඩු වෙනවා. ඒ තර්කය දැන් හරි. එහෙනම් දැන් බලන්න ඔය ගානට අනුව අපරක් ඉන්න හරි දුර කී ගුණයක් වෙලාද? මීටර එකක් තිබ්බේ මීටර 10ක් වෙලා. ඒ කියන්නේ දුර දස ගුණයකින් වැඩි වෙලා. දුර දස ගුණයක් වෙනවා නම් තීව්‍රතාවය කී ගුණයකින් අඩු වෙනවද? 100 ගුණයකින් අඩු වෙනවා. තීව්‍රතාවය 100 ගුණයකින් අඩු වෙනවා. තීව්‍රතාවය 100 ගුණයකින් අඩු වෙනවා නම් තීව්‍රතා මට්ටම ඩෙසිබල් 20කින් අඩු වෙනවා. එහෙනම් තියෙන්නේ 50යි දැන් 30යි. පැහැදිලිද ඒක? ඒක ලේසි. හරි එහෙනම් ලියන්න මේ විදිහට I සමානයි P බෙදීම 4i5 R වර්ගය I සමානුපාතයකයි 1/8 R වර්ගය නිසා 1/8 R වර්ගය නිසා මෙහිදී දුර දස ගුණයකින් වැඩි වීමේදී මෙහිදී දුර දස ගුණයකින් වැඩි වූ නිසා 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 තීව්‍රතාවය 100 ගුණයකින් අඩු වේ. මෙහිදී දුර දස ගුණයකින් වැඩි වූ නිසා මෙහිදී දුර දස ගුණයකින් වැඩි වූ නිසා තීව්‍රතාවය 100 ගුණයකින් අඩු වේ. තීව්‍රතාවය 100 ගුණයකින් අඩු වේ. එබැවින් තීව්‍රතා මට්ටම තීව්‍රතාවය 100 ගුණයකින් අඩු වේ. එබැවින් තීව්‍රතා මට්ටම ඩෙසිබල් 20කින් දස ගුණයකට ඩෙසිබල් 10යි. 100 ගුණයෙන් ඩෙසිබල් 20යි. එබැවින් තීව්‍රතා මට්ටම ඩෙසිබල් 20කින් අඩු වේ. ඩෙසිබල් 20කින් අඩු වේ. හරි නේද? හරි. අපි එහෙනම් ගණන් ටික හදමු ටක් ගාලා. බහුවර්ණ අපි කීයෙන්ද නවත්තලා තියෙන කියලා බලන්න මට. අපි එකක්වත් හැදුවේ නැහැ බහුවර්ණ නේද? මේක එකක්වත් හැදුවේ නැහැ. බලන්න එක බහුවර්ණයක්වත් හැදුවද? ටක් ගාලා එවන්න. එක බහුවර්ණයක් හරි හැදුවද නැද්ද? මේ ටියුට් එකේ නැහැ. එහෙනම් අපි පළවෙනි බහුවර්ණයෙන් පටන් ගමු. පේනවනේ ටියුට් එක පේනව නේද දැන්? ටියුට් එක පේනව නේද? මේ ටියුට් එක පේනවද? දැන් මම ෂෙයා කරලා තියෙන්නේ පේනවද? ඔව්. හරි එහෙනම් පළවෙනි බහුවර්ණයෙන් පටන් ගමු.
අංක 1 බලන්න. සරල අනුවර්තී චලිතයක දෙන වස්තුවක විස්ථාපනයේ උපරිම වන විට ත්වරණයේ විශාලත්වයේ උපරිම වේ. හරි. පැහැදිලිද? හරිනේ. එහෙනම් උත්තරේ 1. ඇයි? A සමානයි ඍණ ඔමේගා වර්ගයේ y. ඍණ ගැන හිතන්න එපා කිව්වා ලකුණ ඍණ ලකුණෙන් පියන්නේ දිශාව. එහෙනම් ත්වරණයේ වටිනාකම දෙන්නේ ඔමේගා වර්ගයේ y කියන සම්බන්ධයෙන්. ත්වරණයේ වටිනාකම ලබා දෙන්නේ ඔමේගා වර්ගයේ y කියන සම්බන්ධයෙන්. එහෙනම් විස්ථාපනයේ උපරිම වෙන අවස්ථාව තමයි විස්තාරය කියලා කියන්නේ. ඒතර විස්තාරයේ උපරිම ත්වරණය ලබා දෙනවා. එහෙනම් A සමාන වෙනවා ඇත්තටම ඔමේගා වර්ගයේ කැපිටල් A ටනේ. ඔමේගා වර්ගයේ කැපිටල් A. එහෙනම් ත්වරණය උපරිම වෙන්නේ විස්තාරයේදී කියන කාරණේ පැහැදිලි. යන උත්තරේ 1. විස්තර ප්‍රමාණය වෙන විට ත්වරණ විශාලත්වයේ උපරිම වේ. හරිද? හරි. දෙවෙනි එකට යමු අපි. බලන්න ලෝහ බෝලයක් පතුලේ තැම්පත් කිරීමෙන් පරීක්ෂණ නලයක් රූපය පෙන්වා පරිදි උඩුකුරුව පාවීමට සලස්වා ඇත. බෝලය සහ නලයේ මුළු ස්කන්ධයේ සිම්පල් ලෙන් ද්‍රව්‍ය ඝනත්වයේ රෝ සහ නලයේ හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A වේ. ද්‍රව්‍යයේ පෘෂ්ඨිකාර්ථතිය සහ දුෂ්ටාවිතාවේ බලපෑම නොසලකා හැරිය හැකිය. නලයක කුඩා සිරස් විස්ථාපනය ලබා දුන්නේ නම් ඊට පසු නලයේ චලිතයේ දෝලන කාලාවර්තය කුමක්ද? මේක 2019 ගිය අවුරුද්ද ලියපු ළමයිට මතක ඇති. නමුත් සිලබස් එකේ නැති ගන්න. සිලබස් එකේ නැති සිද්ධාන්තයකට අදාළව දීලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ පේපර් එක හදපු කට්ටිය මොන මගුලක ඉඳලා හදවද කියලා. පැහැදිලිද? අපි දන්නේ නමුත් දැන් අපි ඒක දැන් හදමුකෝ ඒක. පැහැදිලිද? ඔව්. මම හැබැයි මේ වගේ එකක් ගියපාර හදලා තියෙන පොඩ්ඩක් බලන්න මගේ ටියුට් එකේ තියෙනවා. ලී කොටයක් පාවෙන අවස්ථාවක්. ඊට අදාළව අපි එකක් කතා කරුවා. ලී කොටයක් පාවෙන අවස්ථාවක්. හරි. දැන් මේකෙදි කියනවා පද්ධතිය මුළු ස්කන්ධයේ සිම්පල් ලෙන් හරස්කඩ කැපිටල් A සහ රෝ මම ඔන්න ඇන්දා. පොඩ බලා ගන්න. පොදුවට අහගන්න. එක වතාවක් අපිට කරන්න පුළුවන්. දැන් මේක පල්ලෙහාට තද කරලා අතහැරියාම අපි දන්නවා මේක සරල අනුවර්තී චලිතය දෙනවා. ඉතින් මේ සරල අනුවර්තී චලිතය දෙන මෙන්න මේ වස්තුවේ මෙන්න මේ පරිශන නලයේ දෝලන කාලාවර්තය ලබා ගන්න කියලායි අපිට කියන්නේ. දෝලන කාලාවර්තය. එක් වටයක් යන්න ගත වන කාලය. සරල අනුවර්තී චලිත සඳහා උදාහරණ අපි දෙකක් කරගත්තා. සරල අවලම්බය සහ දුන්නක සැහැල්ලු දුන්නක ගැටගසු කුඩා ස්කන්ධයක චලිතය. සැහැල්ලු දුන්නක ගැටගසු. මේ දෙකේම ආවර්ත කාල ගත්ත ඇති මතකනේ අපි සමීකරණ ඔප්පු කරලා ගත්තේ. එහෙනම් මේකෙත් එහෙම ඔප්පු කරන්න වෙනවා දැන්. හරි. මම ගන්නම් මේ සමතුලිත පිහිටීමේ සිට y දුරක් පල්ලෙහාට මෙයා විස්ථාපනය කරලා තියෙනවා කියලා. පල්ලෙහාට y දුරක් විස්ථාපනය කරනවා. හොඳට අහගන්න ඉස්සෙල්ලා. පල්ලෙහාට y දුරක් විස්ථාපනය කරනවා. දැන් මෙන්න පල්ලෙහාට y දුර. එහෙනම් මෙතන ඉඳලා කොච්චර පල්ලෙහාට ගියාද ඇත්තටම මේ ටිකත් y නේද? y පැහැදිලිද? දැන් මෙයාට බර තියෙනවා පල්ලෙහාට mg. බර තියෙනවා mg. හොඳට තේරුම් ගන්න දැන් මෙතන තියෙනවා බර mg ඒක බැලන්ස් කරන්න උඩට උඩුකුරුතරපක් තියෙනවා u කියන එක. පැහැදිලිද? දැන් මේකෙත් එහෙනම් මේ බර බැලන්ස් කරන්න මෙන්න මේ ටික ගිලීමෙන් ඇති කරන උඩුකුරුතරුම් ප්‍රමාණවත්නේ. මේකෙත් බර බැලන්ස් කරුවේ ඒ ටික ගිල්ල ඇති කරු. ඒ ටික කොහොමද ගිල්ලනේ තියෙන්නේ? එහෙනම් මේ වැඩිපුර අපි ගිල්ලපු y ප්‍රමාණය නිසා උඩට ඇති වෙනවා අමතර බලයක්. උඩට ඇති වෙනවා අමතර බලයක්. ඒක තමයි අමතර තෙරපුම් බලය. වැඩිපුර ඇති වෙන එක. මේ සමස්තයේ ගිල්ල ඇති කරපු තෙරපුම් බලයෙන් කොටසක් යනවා බර බැලන්ස් කරන්න. ඉතිරි කොටස තමයි උඩට ඇති කරන්නේ. ඒතකොට ඒකෙන් තමයි මේක සරල අනුවර්තී චලිතය යොදවන්නේ. ඒක තමයි ප්‍රතිපාදන බලය වෙන්නේ. ඒ නිසා අපි ඒක ගැන හිතලා ඊට අදාළව තොරණේ ගමු. ඒක තමයි එතකොට සරල අනුවර්තී චලිතයේ තොරණේ. එහෙනම් මම මේකට දානවා f සමානයි ma. අපි කිව්වා සරල අනුවර්තී චලිතයේ f සමාන ma දාන්නේ හැම වෙලෙම විස්ථාපනයේ ධනයේ සලකන දිශාවට. මම විස්ථාපනයේ ධන කියලා ගන්නේ මේ පැත්තට. මෙන්න නිරීක්ෂකයා. විස්ථාපනයේ ඍණ කියලා ගන්නේ මේ පැත්තට.
මෙන්න නිරීක්ෂක මේ පැත්තට විස්ථාපන ධන මේ පැත්තට තියෙන විස්ථාපන ඍණ. එහෙනම් පල්ලෙහාටයි f සමාන m දාන්න ඕනි. අමතර බලය වෙනවා එතකොට b rho g b කියන්නේ කැපිටල් A වරක් y හරස්කඩ වර්ගඵලය කැපිටල් A b rho g සමානයි. මේක තියෙන උඩට. ඒ නිසා ඍණ වෙනවා. උඩු ගුරුතර පුතේ උඩටනේ හද දෙන්නේ. අපි දාන්න f සමාන m යටට. ස්කන්ධයේ මුළු ස්කන්ධයේ m වරක් ඒ තොරණයට ලකුණක් දාන්න නැහැ. මොකද තොරණ තමයි හොයන්න යන්නේ. එහෙනම් a සමානයි ඍණ a rho g y කියලා එක. මේක a සමානයි ඍණ ඔමේගා වර්ගය y ආකාරය ගන්න. එහෙනම් ඔමේගා වර්ගය කියන්නේ කීයද? a rho g ඔමේගා කියන්නේ මම මේ පැත්තට එන්නම්. එහෙනම් ඔමේගා කියන්නේ a rho g වල වර්ගමූලය. අපි දන්නවා එහෙනම් කැපිටල් T ගත්ත හැකි. මේ බලන්න ඔමේගා සමානයි 2πf. f කියන්නේ 1ට t. එහෙනම් ඔමේගා සමානයි 2π බෙදීම t. t කියන්නේ 2π බෙදීම ඔමේගා. ඔමේගා කියන්නේ a rho g වල වර්ගමූලයනේ. හරි නේද? අත බලන්න. හරි නේද? එතකොට එනවා අපිට මෙතන m එකක් එනවා sorry. ඒ සමාන m වලින් බෙදන්න එපා. m වලින් බෙදන්න ඕනි. එතකොට m එකක් එනවා නේද? හරි. එතන m එකක් ගමු අපි ඔමේගා කියලා කියන්නේ එතකොට a rho g බෙදීම m. එතකොට m එක උඩට ගත්ත එක අපිට. එහෙනම් m බෙදීම a rho g. පැහැදිලිද? හරි. මේක ගන්න කොටක් ගාලා මේක ටක් ගාලා ගන්න. ටක් ගාලා ගන්න. හරිනම් හරි කියලා එවන්නේ. පැහැදිලි නේද? දැන් මේක මෙහෙමයි. ඔව් මේක මෙහෙමයි දැන් මේකෙදී දැන් ළමයි කියන් හිතන්න පුළුවන් මේක මෙහෙම කර හැකි ඉතින්. ආරම්භයේදී මේකට සමතුලිතතාවයට mg සමානයි u කියලා ලියලා u ට අදාළ විදිහට මේ දුරවල් අරගෙන එහෙම ලියලා ඊට පස්සෙත් අරගෙන එහෙම යන්නත් පුළුවන්. හැබැයි මේක තමයි ලේසි ක්‍රමේ. මේකෙදී ඇත්තටම දැන් අපකත් ওই විදිහට හද හැකිනේ. ඔය ඉතින් මැට්ස් අයට නම් පුළුවන්. මැට්ස් අය කරලා තියෙනවා මේවා ඒ කට්ටිය සරලම් චරිත කරද්දි බයෝ අයට බෑ. ඉතින් අපි දන්නේ මොන හේතුවක් මතද මේවා දැම්මේ කියලා. දැන් අර සැහැල්ලු දුන්න කැටගොරි ස්කන්ධයත් ඔහොම ගත්ත හැකිනේ. දැන් මුලින්ම මෙහෙම තියෙනවා. ඊළඟට ස්කන්ධෙ ගැට ගැසුවට පස්සේ mg බර තියෙනවා. දැන් බරට අදාළව මේකෙන් ඇති කරන බලයෙන් බර බැලන්ස් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඒක ලියන්න ඕනේ නැහැ. ඊළඟට මම මෙතන ඉඳලා අපි හිතමුකෝ දැන් වැඩිපුර ඇදලා තියෙනවා කියලා වයිදුරක්. මේක තමයි සමුදුරට පිහිටියේ. අපිට මෙතනලා වයිදුරක් පල්ලෙහාට ඇදලා තියෙනවා. එහෙනම් ඇති වෙන බලය වෙන්නේ f සමානයි k වරක් e ky.
දැන් හොඳට තේරුම් ගන්න. දැන් බර බැලන්ස් කරන්න මෙන්න මේ විතතිය ඇතිනේ. හැබැයි දැන් මේ විතතියෙන් වෙන්නේ අමතර උඩට බලයක් ඇති කරනවා. එහෙනම් මම දැන් දානවා නැවත f සමානයෙන් මේ පල්ලෙහාට. මම මෙහෙම නෙවෙයි ඔප්පු කරුවේ. දැන් මම ඔප්පු කරන්න හදන්නේ දැන් ඉස්සල්ලා ගන්න හදපු ක්‍රමයට බලන්න. දැන් මේකේ විස්ථාපනය ගත්තම මේ පැත්තට පල්ලෙහාට ධන උඩට ඍණ කියලා අපිට ගත්තේ. දැන් පල්ලෙහාට විස්ථාපනේ ධනය සලකන්නේ එහෙනම් මේ පැත්ත තමයි f සමානයෙන් මේ දාන්න ඕනේ. හැබැයි බලයේ තියෙන උඩට මේ ky. එහෙනම් ky සමානයි ma. හරිනේ. එහෙනම් a සමානයි ඍණ ඔමේග වර්ගය y. පැහැදිලිද? එතකොට m බෙදීම විදුලි විසන්ධි වීමෙන් පසු එනවලු අපේ කොතලාවල ටියුට් එකේ මෙහෙම ගානක් නැහැ. ටියුට් එකේ දෙවෙනි ගානට අදාළව අපි දෙවෙනි ගාන හැදුවා. මේකත් මෙහෙම හද හැකියි. අවශ්‍ය නම් මෙහෙම දාගන්න. දැන් මෙතන අහන්න එපා කෝ mg කියලා. කෝ මේ f සමානයෙන් මේ දාදී mg කියලා. mg බැලන්ස් කරුවා මෙන්න මේ විතතිය. මේ විතතියෙන් ඇති කරන බලෙන් බැලන්ස් කරුවා mg. එහෙනම් අමතර බලය තමයි ky කියන්නේ. මේක මෙතන ඉඳලා පල්ලෙහාට ඇද්දට පස්සේ ඇතිවන අමතර බලය. ඒකෙන්නේ මේක සරල අනුවර්තී චලිතය දුව. පැහැදිලිද? හරි. එහෙනම් අපි යනවා දැන් ටියුට් එකේ ඊළඟ ගානට තුන්වෙනි ගාන බලන්න. අපි යනවා ටියුට් එකේ තුන්වෙනි ගානට. ඔව්. අතිදුවනි ස්පන්දයක් ගැඹුරු ලිඳක ලින්කටේ සිට නිකුත් කරනු ලැබේ. දෝංකාරය ලැබෙන්නේ තප්පර 0.1කට පසුවය. එහෙනම් වාතයේ ප්‍රවේගය 330ක් නම් දුවන ප්‍රවේගය ලිඳෙහි ගැඹුර අහන්නේ. ලිඳේ ගැඹුර. එහෙනම් මෙන්න ලිඳේ ගැඹුර අපි ලිඳේ ගැඹුර d කියලා හිතමු. එහෙනම් මෙතනදී ස්පන්දන නිකුත් කරුවට පස්සේ මේක මෙහෙම ගිහිල්ලා ආපහු එන්න එපායි. යාපහු එන ගත විච කාලය තමයි 0.1 කියලා කියන්නේ. එහෙනම් මුළු දුර 2යි d. මුළු දුර බෙදුවොත් යන්න ගත විච කාලය 0.1කින් අපිට ලැබෙන්න ඕනි වේගය 330යි. පැහැදිලිද? එහෙනම් 33 බෙදීම 2යි. 16.5යි නේද? d කියන්නේ 16.5යි. හරිද? හරි. ටක් ගාලා ගන්නකො එහෙනම් 330 සමානයි 2යි d බෙදීම 0.1යි. 2යි d බෙදීම 0.1යි. ඒක පැහැදිලි අපිට. ඊළඟ එකට යන්න. ධ්වනි තරංග පිළිබඳ කර ඇති පහත සඳහන් ප්‍රකාශනයන් සලකා බැලූ විට ඉන් සත්‍ය වන්නේ මොනවද කියලා අහනවා. ධ්වනි තරංග පිළිබඳ පහත සඳහන් ප්‍රකාශන කම්පණය වන ප්‍රභයක් මගින් නිපදවන ධ්වනි තරංගවල සංඛ්‍යාතයේ ප්‍රභේහීම ගුණයක් වන අතර ඒ තරංගයේ ගමන් කරන මාධ්‍යයේ ගුණ මත රඳා නොපවති. හරියටම හරි පට්ට හරි කිව්ව එක. නේ සංඛ්‍යාතයේම එකක් තමයි ප්‍රභේහීම එකක් තමයි සංඛ්‍යාත. ධ්වනි තරංගවල තරංග ආයාමයේ ඒ තරංගයේ ගමන් කරන මාධ්‍යයේ ගුණ මත රඳා නොපවති. තරංග ආයාමයේ තරංගයේ ගමන් කරන මාධ්‍යයේ ගුණ මත රඳා නොපවති. මොකද ඒකට කියන්නේ? තරංග ආයාමය ඇත්තටම v මත වෙනස් වෙනවනේ. තරංග ආයාමයේ v වෙනස් වුණොත් වෙනස් වෙනවා. ඒතකොට v වෙනස් වෙනවා මාධ්‍යයේ ගුණ වෙනස් වුණොත් නේද? ඒ නිසා මේක වැරදි. තරංග ආයාමය කියන එක මාධ්‍ය ගුණ මත වෙනස් වෙනවා. රඳා නොපවතී කියන්න බෑ. දැන් උදාහරණ වශයෙන් යම් සංඛ්‍යාතයක් කුදු තරංගයක් එක මාධ්‍යල තව මාධ්‍යට ගියොත් එහෙම ලැම්ඩා වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඒකට හේතුව v වෙනස් වීම. ඒ නිසා මේක වැරදි. ධ්වනි තරංගවල ප්‍රවේග රඳා පවතින්නේ මාධ්‍ය ගුණ මතය. හරි. ප්‍රවේග රඳා පවතින්නේ මාධ්‍ය ගුණ මතය. ඒ නිසා A හා C නිවැරදි. උත්තරේ 4ට 4. අපි යනවා පස්වෙනි එකට. ධ්වනි ශබ්දයක හඬේ සැර රඳා පවතින්නේ.
දුවන ශබ්දයක හඬේ සැරනඳා පවතින්නේ පීඩන විස්තරයේ මතය. තුන උත්තරේ. පීඩන විස්තරයේ මතය. යම් දුවන ශබ්දයක් මිනිස් කන්ට ශ්‍රවණය වීමට ශ්‍රව්‍ය වීම දුවන තීව්‍රතාව මත පමණක් රඳා පවතී, සංඛ්‍යාත මත පමණක් රඳා පවතී, විස්තරය මත පමණක් රඳා පවතී, විස්තරය හා තරංගය මත රඳා පවතී, දුවන තීව්‍රතාවය හා සංඛ්‍යාතන රාශීන් දෙකම මතම රඳා පවතී. ඔව් හර්ට්ස් 20 24 වෙන්නත් ඕනි, ශ්‍රව්‍යතා දේහලයට වඩා වැඩි වෙන්නත් ඕනි. ශ්‍රව්‍යතා දේහලිය කියන්නේ 10 රින 12 සාමාන්‍යයෙන් ගත්තොත් ඊට වඩා අඩුනොත් අපිට ඇහෙන්නේ නැහැ. එහෙනම් ශ්‍රව්‍යතා දේහලියට වඩා වැඩි වෙන්නත් ඕනේ. එහෙනම් දුවන තීව්‍රතාවය සහ සංඛ්‍යාත යන කාරණා දෙක මතම රඳා පවතිනවා. කනට ඇහෙනවද නැද්ද කියන එක යම් ශබ්දයක්. පැහැදිලිද? හරි. අපි යනවා ඊට පස්සේ 7 වෙනි ගානටත්. 7 වෙනි ගාන බලන්න. ධ්වනියේ තීව්‍රතාවය ප්‍රවේශයට ඇති දුරට අනුලෝම සමානුපාතිකය. ප්‍රවේශයට ඇති දුරේ වර්ගයට අනුලෝම සමානුපාතිකය. හරි. I සමානුපාතික වෙන්නේ 1ට r වර්ගයටනේ. 1ට r වර්ගයට. දුරේ වර්ගයට ප්‍රතිලෝමව එහෙනම් එන්න ඕනේ. මෙන්න මේකයි උත්තරේ. sorry ප්‍රවේශයට ඇති දුරේ වර්ගයට 4 උත්තරේ. 4 උත්තරේ. ප්‍රතිලෝම සමානුපාතිකය. හරි නේද? හරි. 8 බලන්න. ධ්වනි තීව්‍රතා මට මනින ඒකකය. ඩෙසිබෙල්. ඩෙසිබෙල්. ඔන්න ඊට පස්සේ ගණන් ටික අපි දැන් මනෝමයෙන් හදාගෙන යමු. 9 වෙනි ගාන. දැන් පන්තියේදීත් මම මේ වගේ එකක් කිව්වා. 9 වෙනි ගාන අපි අර දැන් නෝට් එකේ හදපු ගානමයි. ලක්ෂාකාර මම කියනවා හරිද කියලා බලන්න. මම දැන් මේ සියල්ලම කීපයක් මට බෝඩ් එකේ ලියන්න වෙයි. හදන්නේ කෙටි ක්‍රමයට තර්ක කරලා ඊළඟට අපි ඉන්ටර්වල් එක ගමු. හෝම් බැටරි බැස්සා. මට මේක ගහන්න අමතක කියලා. ලැප්ටොප් එක ගහන්න අමතක වුණා. උපස්නයක් වෙනවා ඒකත් එක්ක. charge එකට ගහලා නැහැ. ලක්ෂාකාර ප්‍රවේගයෙන් නිකුත් වන ධ්වනි තීව්‍රතාව ප්‍රවේශයට ඇති දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ලක්ෂාකාර ධ්වනි ප්‍රවේශයට 1 මීටර දුරකදී ධ්වනි තීව්‍රතාව මට්ටම ඩෙසිබෙල් 50ක් නම් ප්‍රවේශයට 10 මීටර දුරකදී ධ්වනි තීව්‍රතාව මට්ටම දුර මොකද වෙන්නේ? දුර දස ගුණයකින් වැඩි වෙනවා. දුර දස ගුණයකින් වැඩි වෙනවා නම් තීව්‍රතාවය 100 ගුණයකින් අඩු වෙනවා. තීව්‍රතාවයේ 100 ගුණයකින් අඩු වෙනවා නම් ඩෙසිබෙල් 20කින් අඩු වෙන්න ඕනි තීව්‍රතාව මට්ටම. එහෙනම් නිවැරදි උත්තරේ ඩෙසිබෙල් 30යි. ඩෙසිබෙල් 30යි. ඒක අපි ඉස්සෙල්ලා හැදුවා. ඩෙසිබෙල් 30යි. පැහැදිලිද? උත්තරේ 4. 10 I note නිර්දේශිත තීව්‍රතාවයකට සාපේක්ෂව තීව්‍රතාවයේ I වන යම් ශබ්දයක තීව්‍රතාව මට්ටම ඩෙසිබෙල් වලින් දක්වන්නේ. මෙතන දැන් දීලා තියෙනවා I note කියන්නේ නිර්දේශිත තීව්‍රතාවය. දැන් අපි සාමාන්‍යයෙන් ගන්නේ ශ්‍රව්‍යතා දේහලිය. එහෙනම් ඇත්තටම තීව්‍රතාව මට්ටම ඩෙසිබෙල් වලින් අර දක්වද්දී 10යි ලඝු 10 පාදේ I බෙදීම I note. උත්තරේ 4. මේක උත්තරේ 4. 10 ලඝු 10 පාදයේ I බෙදීම I note 10 පාදේ කියලා දීලා නැහැ. 11 ශබ්ද දෙකක ධ්වනි තීව්‍රතා මට්ටම් වෙනස ඩෙසිබෙල් 20 නම් එම ශබ්ද දෙකේ තීව්‍රතා අනුපාතය. දැන් ඩෙසිබෙල් 20ක තීව්‍රතා මට්ටම් වෙනස් වෙන්න නම් තීව්‍රතාවයේ 100 ගුණයකින් වෙනස් වෙන්න ඕනේ. තීව්‍රතාවයේ 100 ගුණයකින් වැඩි වුණොත් තීව්‍රතා මට්ටම 20කින් වැඩි වෙනවා. තීව්‍රතාවයේ 100 ගුණයකින් අඩු වුණොත් තීව්‍රතාවයේ 20කින් අඩු වෙනවා. උත්තරේ 4 නේද එතකොට? තීව්‍රතාවයේ දස ගුණයකට ඩෙසිබෙල් 10නේ 100 ගුණයකට ඩෙසිබෙල්. හරි. ඊළඟට යම් ශබ්දයක ධ්වනි මට්ටම ධ්වනි තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 30ක් වලින් වැඩි කරන ලදී. මීට අනුරූප තීව්‍රතාව වැඩි කළ යුතු ප්‍රමාණය. දස ගුණයකට 10 ඩෙසිබෙල්. 100 ගුණයකට ඩෙසිබෙල් 30යි. දහස් ගුණයකට ඩෙසිබෙල් 30යි. 20යි දහස් ගුණයකට 30යි. එහෙනම් උත්තරේ 5. උත්තරේ 5.
12ත් හරි එතකොට 13ට යනවා. ඔව් 13 බලන්න කියවල. වේදනා දේහලට අදාළ මීටරේ 1 වොට් වර්ග මීටරේ එන එක බෙදීම 10 ඍණ 12 120ක් ඩෙසිබෙල් නේ. අපි ඒක ගත්තා. ඊළඟට තීව්‍රතාවයේ 10 ඍණ 12ක් වොට් වර්ග මීටර වන ධ්වනිය ඩෙසිබෙල් බිඳුව තීව්‍රතා මට්ටම ලෙස අර්ථ දක්වනු ලැබේ. තීව්‍රතාවයේ 10 ඍණ 8ක් වොට් වර්ග මීටරයට වන ධ්වනි තීව්‍රතා මට්ටම එන ලියන්න බීටා සමානයි 10 ලැබු ලියන්න මාත් එක ලියන්න බීටා සමානයි 10 ලැබු 10 පාදේ i කියන්නේ කීයද 10 ඍණ 8 එහෙනම් 10 ඍණ 8 බෙදීම 10 ඍණ 12 10 ඍණ 8 බෙදීම 10 ඍණ 12 එහෙනම් 10 ඍණ 12 උඩට ගියාම 10 12යි 10 ඍණ 8ත් එක්ක 10 4යි 10 4යි කියන්නේ 4යි 40යි ඩෙසිබෙල් උත්තරේ 3 උත්තරේ 3 පැහැදිලිද හරි ඊළඟට පහළ බලන්න මිනිස්සු කතා කරන විට 1 මීටර දුරින් ඈතින් වූ ලක්ෂයක දුර තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 40යි මීටර 1කට ඩෙසිබෙල් 40යි ඩෙසිබෙල් 20ක් නම් ශබ්දය ඇසෙන දුර අහන්නේ අපි පැහැදිලිද එහෙනම් බලන්නකෝ දැන් ඩෙසිබෙල් 40ක් ඇහෙනවා අවුලක් නැහැ මීටර 1කට ඩෙසිබෙල් 20ක් වුණොත් ඔන්න මෙන්න අවස්ථාවනේ ශ්‍රවිත දේහලී කියලා කියන්නේ අවම ශබ්ද තීව්‍රතාවය තීව්‍රතාවේ ශ්‍රවිත දේහලී තීව්‍රතා මට්ටම කියන්නේ එහෙනම් අවම තීව්‍රතා මට්ටම මෙතන ඊට වඩා අඩුනොත් බෑ ඇහෙන්නේ නැහැ එහෙනම් 40 කියන එක 20 වුණාට අවුලක් නැහැ ඩෙසිබෙල් නේද 40 20 වුණාට අවුලක් නැහැ එහෙම වෙන්න අපිට ඈතට යන්න පුළුවන් එහෙනම් ඩෙසිබෙල් 20කින් තීව්‍රතා මට්ටම අඩු වෙන්න නම් දුර මොකද වෙන්න ඕනේ? දුර දස ගුණයකින් වැඩි වුණාට අවුලක් නෑ. දුර දස ගුණයකින්. මොකද දුර දස ගුණයට i සමානුපාතිකයි 1/r වර්ගයනේ. දුර දස ගුණයකින් වැඩි වෙද්දි තීව්‍රතාවයේ 100 ගුණයකින් අඩු වෙනවා. තීව්‍රතාවයේ 100 ගුණයකින් අඩු වෙනවා කියන්නේ ඩෙසිබෙල් 20කින් අඩු වෙනවා. එහෙනම් උත්තරේ දෙක නේද? තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 20කින් අඩු වෙන්න නම් තීව්‍රතාවයේ 100 ගුණයකින් අඩු වෙන්න ඕන. තීව්‍රතාවයේ 100 ගුණයකින් අඩු වෙන්න නම් පැහැදිලි කරන්න අවශ්‍යද අවශ්‍යයි කියලා එවන්න බලන්න. ඔව් කෙනෙක් නම් කියනවා හරි කියලා අනිත් අය මොකද කියන්නේ? පැහැදිලි කරන්න අවශ්‍යද කාට හරි? ඔව් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියන එක නේ කියන්නේ නේද ඒක? 16 බලන්න. ශබ්ද විකාශන යන්ත්‍රයක් 5 වොට් දුර ප්‍රදානයක් ජනිත කරන විට තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 10යි 50 වොට් දක්වා වැඩි කරද්දී තීව්‍රතා මට්ටම අහන්න 50 වොට් දක්වා වැඩි කරද්දී තීව්‍රතා මට්ටම අහන්න එහෙනම් ඔය කියන විදිහට මෙහෙමයි එක හදන්නේ දැන් ක්ෂමතාවයේ 5 වොට් වෙද්දී යම් ලක්ෂයක ධ්වනි තීව්‍රතා මට්ටම ගත්තොත් i නෙමේ බීටා කියන්නේ 10 ඩෙසිබෙල්. හරි. දැන් කියනවා මේක 50 කරනවා කියලා. මේක වැඩි කරනවා 50 වොට් දක්වා. එහෙනම් තීව්‍රතාවය කොච්චර වැඩි වෙනවද ඊට අනුව බීටා වැඩි වෙන ප්‍රමාණය අපිට ගත්ත හැකි තරකයෙන් ඕනනම්. සරල සුළු කිරීමක් තියෙන තරකයෙන් ගත්ත හැකි. මේ බලන්නකෝ. i කොච්චර වැඩි වෙනවද කියලා ගත්ත හැකි අපිට i සමානුපාතික වෙන්නේ p-ටනේ. දුර වෙනස් වෙන්නේ නැහැ නේද? i සමාන වෙන්නේ ඇත්තටම p බෙදීම 4i5r වර්ගයට.
දුර වෙනස් වෙන්නේ නැති නිසා I සමානුපාතික වෙන්නේ P ට. එහෙනම් P දෙගුණ කෙරුවොත් I දෙගුණ වෙනවා. P තුන් ගුණයක් කෙරුවොත් I තුන් ගුණයක් වෙනවා. P දස ගුණයක් කෙරුවොත් I දස ගුණයක් වෙනවා. එහෙනම් P ඇත්තටම කී ගුණයක් කරලා තියෙන්නේ? 5 50 කරනවා කියන්නේ දස ගුණයක්. එහෙනම් තීව්‍රතාවයත් දස ගුණයකින් වැඩි වෙනවා. තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි වෙනවා නම් තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 10කින් වැඩි වෙනවා. තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි වෙනවා නම් තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් 10කින් වැඩි වෙනවා. එහෙනම් ඩෙසිබෙල් 20යි උත්තරේ. අවශ්‍ය නම් ලියාගන්න. I සමානුපාතිකයි P කියන පොයින්ට් එක විතරයි එතන තියෙන්නේ. I සමානුපාතිකයි P කියන පොයින්ට් එකත් විතරයි තියෙන්නේ. ක්ෂමතාවයේ දස ගුණයකින් වැඩි වුණා, තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි වුණා. තීව්‍රතාවයේ දස ගුණයකින් වැඩි වුණාම ඩෙසිබෙල් ප්‍රමාණය 10කින් වැඩි වෙයි. පැහැදිලිද? මේ පොඩි බටු දේවල් කලබල වුණොත් මේ පැටලෙන්න පුළුවන්. තර්ක කරලා ඉගෙන ගන්න සතිය 3යි 4යි තව තියෙන්නේ. උනන්දුවෙන් වැඩ කරන්න, වෙලාව හදා ගන්න. තව ඉව තියෙනවා පාඩම් ගන්න එක මම දන්නවා. ඉවට වෙලාව හදා ගන්න. හෙට දවසම ෆ්‍රීනේ. හෙට ඉරිදා දවසම ෆ්‍රී. පැහැදිලිද? හෙට දවසම ෆ්‍රී. එතකොට මේ දවස අල්ල ගන්න වෙන සබ්ජෙක්ට් එකක් හරියට බලා ගන්න. හෙට පන්ති තියනවා කියන්න බෑ කාටවත්. පැහැදිලිද? හෙට ඒක අල්ල ගන්න. ඊට පස්සේ ඒ විදිහට ගන්න මේක. දැන් සඳ දවසම ෆ්‍රී නෝ කට්ටිය. සඳ දවසම ෆ්‍රී. අඟහරුවාදා බොහෝ විට සඳ දවස ෆ්‍රී නැත්තේ තියෙන කට්ටිය. රිවිෂන් එක ෆ්‍රී. ඉතින් මම දන්නේ තියෙන රිවිෂන් කට්ටිය තව පන්ති යනවා නම් 10 15 ඒක තමන්ගේ වැඩක් ඉතින්. රිවිෂන් පන්ති 3යිනේ හරියට අල්ලගන්න තියෙන්නේ. රිවිෂන් පන්ති 3යි. ඉතින් ඒක හරියට අල්ලගත්තා නම් ඉවරයි මේ වෙද්දි. ඊළඟ එකට යන්න අපි. බලන්න ඊළඟ කොට් එක 16 හරි 17ට යන්න තියෙන්නේ. තීව්‍රතාවයේ 2 මයික්‍රෝවෝට් වර්ග මීටරයට වන ශබ්ද තරංගයක් 10 වර්ග සෙන්ටිමීටර් පෘෂ්ඨික වර්ගඵලයක් කරා ඒට ලම්බකව ගමන් කරයි. එම වර්ගඵලය හරහා පැයක් තුල ගමන් කරන ධ්වනි ශක්තිය හරි. එහෙනම් අපි දන්නවා 2 මයික්‍රෝවෝට් වර්ග මීටරයට. එතන මේ කියන්නේ ජූල් තප්පරයකට වර්ග මීටරයක. වර්ග මීටරේ. කොහොමද තියෙන්නේ අතන මේක ගත්තත්. එතකොට මයික්‍රෝජූල් දෙකක් යනවා. මයික්‍රෝ කියන උපසර්ගයක්. මයික්‍රෝජූල් දෙකක් යනවා. එන්න බලන්න මම පෙන්නන්නම්. මයික්‍රෝජූල් දෙකක් යනවා තප්පරයකදී එක වර්ගඵලයකට. 2 මයික්‍රෝ වෝට් වර්ග මීටර කියලා දීලා තියෙන්නේ. මේ පදේ වෝට් කියලා ගත්ත හැකි. වර්ග මීටර කියලා දීලා තියෙන්නේ. එහෙනම් මේ අදහස මෙහෙමනේ. 2 මයික්‍රෝජූල් ප්‍රමාණයක් යනවා තප්පරයකදී එක වර්ගඵලයක. වර්ග මීටරයක. ඉතින් අපෙන් අහන්නේ වර්ග සෙන්ටිමීටර් 10කින් පැයකදී. එහෙනම් වැඩි කරන්න ඕනේ 2 මයික්‍රෝ ජූල් තප්පරයකට නෙමෙයි පැයකදී. පැයකදී කියන්නේ පැයක් කියන්නේ විනාඩි 60යි. විනාඩිය තප්පර කරන්නේ 60යි. වර්ග මීටරයක නෙමෙයි වර්ග සෙන්ටිමීටර් 10කින්. ඒතකොට වර්ග සෙන්ටිමීටර් 10 කොහොමද අපි එහෙනම් වර්ග සෙන්ටිමීටර් 10 වර්ග මීටර කරන්නේ කොහොමද? 10 වැඩි කිරීම සෙන්ටි කියන්නේ 10 ඍණ 2 10 ඍණ 4. 10 වැඩි කිරීම 10 ඍණ 4 එහෙනම්. පැහැදිලිද? 10 වැඩි කිරීම 10 ඍණ 4. ඔච්චර. එහෙනම් අපිට එනවා 1 2 3 10 ඍණ 1 6 30යි 30යි මදයක් 72යි 7.2 7.2යි හැබැයි මයික්‍රෝ. හරි නේද? හරි. ඒවත් විභාග ගණන්. හදලා ගන්න කොටක් ගන්න. හරි නේද? ඊළඟ බලන්න 18 A සහ B යන ශ්‍රව්‍ය පද්ධති දෙකක් පිළිවෙලින් 90 ඩෙසිබෙල් සහ 95 ඩෙසිබෙල් තීව්‍රතා මට්ටම් සහිත ධ්වනි නිපදවයි. අනුරූප ධ්වනි තීව්‍රතා පිළිවෙලින් IA සහ IB නම් IB බෙදීම IA අනුපාතය සමාන වන්නේ. දැන් මේක එකපාරට සරලව අපිට තර්ක කරගන්න බෑ. මොකද ඩෙසිබෙල් 90යි 95යි තියෙන්නේ.
ඔන්න ඩෙසිබල් 90යි 80ක් එහෙම නැත්නම් 90යි 100ක් අර 10ක් ඩෙසිබල් ප්‍රමාණයක් තිබ්බනම් අපි දන්නවා අනුපාතය 10 10 එක හදාගන්න. දැන් වැඩි තියෙන්නේ මෙතන ඩෙසිබල් 5ක වෙනසක් තියෙන්නේ. ඒ නිසා අපි ඒක ලියලම හදමු. පැහැදිලිද? ලියලම හදමු අපි. ඔන්න. මේ පද්ධතිය ගමු මුලින්ම. එන්න බලන්න. ඒ ශ්‍රව්‍ය පද්ධතිය ගත්තොත් අපි ගන්නවා බීටා සමානයි 10යි ලඝු 10 පාදේ i බෙදීම i නෝට්. අපි කැපිටල් A ශ්‍රව්‍ය පද්ධතිය ගත්තොත් ඒ ශ්‍රව්‍ය පද්ධතියේ බීටා කියන්නේ 90යි. 90 සමානයි 10යි ලඝු 10 පාදේ IA කියලා ගමු. IA බෙදීම I නෝට්. අංක 1. මේ පද්ධතිය ගත්තොත් 95යි කියනවනේ. 10යි ලඝු 10 පාදේ IB බෙදීම I නෝට්. අංක 2. අපෙන් අහන්නේ IB බෙදීම IA අනුපාතය එතන ලඝු අඩු කිරීමක් ගත්තොත් මේ දෙක බෙද හැකියි. එහෙනම් මම දෙකෙන් එක අඩු කරනවා. 5 සමානයි 10යි ලඝු 10 IB බෙදීම I නෝට් වෙන ලඝු 10 හරි නේද? හරි පේනවද බලන්න? ඔව්. දැන් මම උඩට යන්නම්. එහෙනම් මෙතනින් ගත්තා යටින් ගත්තා නේ. 5 බෙදීම 10 කියන්නේ භාගයේ සමානයි. ලඝු 10 මේ දෙකේ බෙදීමක්නේ. එහෙනම් IB බෙදීම IA. හරිද? මෙතනින් පස්සේ සුළු කරන්න මට තේරෙන්නේ නැත්තම් මම මෙහෙම එකක් ගන්නවා මේ. මම දන්නේ එකනේ මෙහෙම. 2 සමානයි ලඝු 10 100. හරි. 100 කියන්නේ 10 වර්ගය. එහෙනම් මෙන්න මේ පදේ මට ගත්ත හැකි මේ 10 වර්ගය කියලා. එහෙනම් මට මේ පදේ ගත්ත හැකි මෙන්න මේකේ බලය කියලා. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් 10 භාගිනී බලය සමානයි IB බෙදීම I කියලා ගන්න. 10 භාගිනී බලය සමානයි IB බෙදීම I. හරිනම් හරි කියලා එවන් ටක් ගන්න. හරි නේද? හරි. අපි ඉන්ටර්වල් එකක් ගමුද එහෙනම් යටගෙන ඉතිරි ටිකට යනවද මොකද කියන්නේ? කට්ටිය කාලා නැතුව ඇති නේද දැන්? තාම උදේට සමහර අය